ආයිබෝවන් අනිත් අයට දාන්න ඕන නිසා සදිල මේ මොන මම මේ වීඩියෝ කරනවා මොකද ෆිසිකල් ක්ලාස් පටන් ගත්ත නිසා මම අද පටන් ගත්තේ නෑ ෆිසිකල් ක්ලාස් වලට ගිහිල්ලා ඉන්න අයට සහ ලෙඩ වෙච්ච අය ගෙදර ඉන්න අයටත් පුළුවන් විදිහට අපි රෙකෝඩින් එක දාමු මම ගියහත් කතා කරේ මුදල් පාඩමේ අද මුදල් පාඩමේ ටියුට් එක ඉවර කරනවා ශ්‍රී ලංකා මහ බැංකුව मूल्य पद्धति යටතේ ශ්‍රී ලංකා මහ බැංකුව කතා කරනවා ශ්‍රී ලංකා මහ බැංකුව ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ පුතේ මම කතා කරා අරමුණු දෙකක් ආර්ථික ආමිල ස්ථායීතාව ඇති කර ගැනීමයි මූල්‍ය ක්‍රමයේ ස්ථායීතාවය පවත්වා ගැනීමයි ආර්ථික අරමුණු කීව දෙකක් एक आर्थिक मिल स्थायिताव ඇති කර ගැනීම දෙක කිව්වා මූල්‍ය ක්‍රමයේ ස්ථායිතාවය පවත්වාගෙන යාම මූල්‍ය ක්‍රමයේ ස්ථායිතාව පවත්වාගෙන යාම मूल्य क्रमे स्थायितावය පවත්වාගෙන යාම. එතන පුතේ මේ අරමුණු දෙකෙන් චේතින් මේ ආර්ථික මිල ස්ථායිතාවය කියලා කියන්නේ ඇත්තෙන්ම කෙටියෙන් කිව්වොත් උද්දමනය පාලනය කිරීම. मूल्य क्रमे स्थायितावය පවත්වාගෙන යාම කියලා කියන්නේ මේ මූල්‍ය පද්ධතිය ආයතන බිඳනවට පවත්වාගෙන යාම. මේ පාඩමෙන් මේ ප්‍රශ්නෙන් මේ ශ්‍රී ලංකා මහ බැංකුව කියන මාතෘකාව යටතේ විභාගෙදී ප්‍රශ්න අහන්නේ දෙකයි. එකක් තමයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අරමුණු අනිත් එක ශ්‍රී ලංකා මහ බැංකුවේ කාර්යය. අරමුණුවා කාර්යයන් වෙනම ඇහුවම අරමුණු වෙනම දීලා කාර්යයන් වෙනම දෙන්න පුළුවන්. හැබැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ කාර්යයන් කියලා 2020 වගේ ඇහුවා අරමුණු දෙකක් කාර්යයන් දෙකක් හැටියට දෙන්න පුළුවන්. ලක්රාදී අරමුණු දෙකක් කාර්යයන් කියලා දෙන්න පුළුවන්. හැබැයි මේ අරමුණු දෙක තව පොඩ්ඩක් විස්තර කරන්න ඕන නිසා මම 21 වෙනි පිටුවට විස්තරයක් දැම්මා. ඒ විස්තරයේ තේතින් ගැඹුරින් තේරුම් නොගත්තර කමක් නැහැ. හැබැයි කියවලා තියෙන්න ඕන. මම ඒක කියවලා අද යනවා මූල්‍ය ප්‍රතිපත්තියට. ගැඹුරු කොටසකට යනවා. ගැඹුරු මාතෘකාවකට යනවා. ටියුට් එකේ පිටු අංක 21 බලන්න. උඩින්ම තියෙනවා ආර්ථික ආමිල ස්ථායිතාව. මේ මහ බැංකුවේ අරමුණක් පැහැදිලි කරලා. price stability කියලා තියෙනවා. ඇත්තම උද්දමනය පාලනය කිරීම. මිල ස්ථායිත පිටු අංක 21 තියෙනවා. මහ බැංකුවේ අරමුණු දෙක. ඒ අරමුණු දෙක පොඩ්ඩක් කියලා අපි මූල්‍ය ප්‍රතිපත්තියට යමු. මූල්‍ය ප්‍රතිපත්තිය අද උනුල්ව කතා කරමු. මිල ස්ථායිතාවය යන ආර්ථිකයේ උද්දමන පීඩනයන්ගෙන් මිදී පැවතීම. කවුරු හරි මහ බැංකුවේ අරමුණ මොකක්ද කියලා අහුවම ඒ අරමුණක් හැටියට උද්දමනය පාලනය කිරීම කිව්වොත් ලකුණු දෙනවා. එනම් අඩුවා ස්ථාවර උද්දමන මට්ටමක් ළඟා කර ගැනීම හා පවත්වාගෙන යාම විවහාර මුද්‍රයේ අගය ආරක්ෂා කර ගැනීම තමයි උද්දමනය පාලනය කරනවා කියලා කියන්නේ. එතකොට ඊළඟට තියෙනවා මිල ස්ථායිතාවයේ වැදගත්කම. රටක උද්දමනයක් නොතිරීමේ වැදගත්කම. ආර්ථිකයෙන් ගන්න පුළුවන් සියලු වාසීන් මිල උද්දමනයේ මිල ස්ථායිතාවයේ වැදගත්කම වෙනවා. දැන් යම් ආකාරයකින් මිල මට්ටම් ඉහළ ගියාට පස්සේ අපට ඇතිවෙච්ච අපහසුතා සියල්ල ධනාත්මක පැත්තෙන් හිතුවම අපේ ආදායමෙහි ක්‍රය ශක්තිය අඩු වෙනවා. උද්දමනයක් නැති වෙනකොට ආදායමේ ක්‍රය ශක්තිය වැඩි වෙනවා. වර්තමානයේ අපේ ජීවන වියදම වැඩි. ඒ උද්දමනයක් තියෙන නිසා. උද්දමනයක් නැති වෙලාවේදී ජීවන තත්ත්වය යහපත් වෙනවා. ජීවන වියදම අඩු වෙනවා. ජීවන තත්ත්වය යහපත් වෙනවා. අද ජීවන තත්ත්වය අයහපත්. එහෙමනම් ওই ලොකු කරුණු ගොඩක් තිබුණට චේතින් පිටු අංක 21 උඩම මිල ස්ථායිතාවයේ වැදගත්කම් කියලා කරුණු ගොඩක් තිබුණට ඔයින් හතරක් ලියන්න පුළුවන්.
කෙටියෙන් මෙහෙම බලන්න. මිනිසුන්ගේ ආදායමේ ක්‍රය ශක්තිය වැඩි වෙනවා. ජීවන වියදම අඩු වෙනවා. ජීවන තත්ත්වය යහපත් වෙනවා. සමාජීය ස්ථාවරත්වයක් ඇති වෙනවා. ඕවනේ හතරක් ලියා ගන්න පුළුවන්. ඒව තමයි ඔය කියලා තියෙන්නේ බලන්නකො. ආර්ථික වර්ධනය ප්‍රවර්ධනය කිරීමට. කුමක් ආර්ථික වර්ධනය ප්‍රවර්ධනය කරනවා කියලා කියන්නේ රටේ නිෂ්පාදනය වැඩි කරන්න පුළුවන්. වැඩි කරන්න පුළුවන්. රටේ නිෂ්පාදනය වැඩි කරන්න පුළුවන්. ඊට පස්සේ බලන්න කුමක් කොපමණ නිෂ්පාදනය කරනවාද පිළිබඳව නිවැරදි තීරණ ගැනීමට උපකාරී වීම තුළින් සම්පත් කාර්යක්ෂම බෙදා වෙන් කිරීමට පුළුවන්. ආයෝජකින් හා ඉතිරි කරන්නන්ගේ අවදානම අඩු වෙනවා. ආයෝජනය කරන අයට බයක් වෙන්න දෙයක් නැහැ. මිල මට්ටම් ඉහළ ගියොත් තමයි බය වෙන්නේ. ඇයි හේතුව? තමන්ගේ භාණ්ඩ විකුණ ගන්න බැරි වෙයි. ආයෝජකින් හා ඉතිරි කරන්නන්ගේ අවදානම අඩු. ආර්ථික සැලසුම් සාර්ථක වෙනවා. යම් ව්‍යාපෘතිය සඳහා වෙන් කරන මුදල් ප්‍රමාණය පස්සෙම අදි වෙන්නේ නැහැ. මිල උද්දමනයක් තිබුණොත් තමයි අදි වෙන්නේ. ස්ථාවර ආදායම් ලබන අයගේ මූර්ත ආදායම ස්ථාවර ආදායම් ලබන අයගේ මූර්ත ආදායම ආරක්ෂා කරමින් ජීවන තත්ත්වය නොවෙනස්ව තබා ගන්න පුළුවන්. ජීවන තත්ත්වය යහපත් වෙනවා. පොලි අනුපාතික පහළ මට්ටම පැවතීම උද්දමනයක් නැති වෙනකොට. ඒ වගේම ඉහළ සේවා නියුක්තියක් ළඟා කර ගන්න පුළුවන්. විශ්වාසනීයත්වයෙන් ආර්ථික තීරණ ගන්න පුළුවන්. ඇත්තෙම ඕවා පාඩම් කළ යුතු දේවල් නෙවෙයි. උද්දමනයක් නොතිබීමේ වාසි. උද්දමනයක් තිබීමේ අවාසි වල අනිත් පැත්ත. ඇයි ඔහොම විස්තර කරන්නේ? පහුගිය විභාග ප්‍රශ්න වල අහලා තියෙනවා. ඒ ඇහුවට මේක උද්දමන පාඩමට අදාළ කටයුත්තක්. ශ්‍රී ලංකා මහ බැංකුව කියන එකෙන් අහන්නේ මොකද්ද? අර අරමුණු දෙක විතරයි. බලන්න දෙවෙනි අරමුණ මූල ක්‍රමේ පද්ධතියේ ස්ථායීතාවය ඇති කර ගැනීම. බැංකු පද්ධතිය වැටෙන්නේ නැතුව තියා ගන්න ඕන. එහෙම අම්මාකරින් වැටෙන්න ගියොත් ඒ බැංකුව කොහොම හරි ස්ථාවර කරලා පවත්වාගෙන යන්න ඕන. මම ඔයාලට හා වෙන පන්තියකට මම වෙන ගෲප් එකකට කියන්නේ නැත්තේ නිදසුනක් ලෙස මෙන්න මෙහෙම කිව්වොත්. ලංකාවේ මේ නුදුරු අතීතේ සෙලාන් බැංකුව කඩා වැටුණා. කොත්තලාවල මහත්තයාට අයිතිව තිබිච්ච සෙලාන් බැංකුව කඩා වැටුණා. ඒ කඩා වැටෙනකොට මහ බැංකුව මැදිහත් වෙලා සෙලාන් බැංකුව මිලදී අරගෙන පවත්වාගෙන යනවා. ලංකා බැංකුව මහ බැංකුව ආයෝජනය කළා ඒක පවත්වාගෙන යනවා. ඒක වටිනවා. නැත්නම් යම් ආකාරයකින් සෙලාන් බැංකුව කඩා වැටුණා නම් අනිත් බැංකු වල තැන්පත්කරුවෝ හිතනවා එයාලයි බැංකුත් වැටේ කියලා. ඒ වැටේ කියලා හිතනකොට එයාලා කොහොම ගිහලා තැන්පතු ආපහු ඉල්ලන. තැන්පතු ඉල්ලන ඒකට කියනවා බැංකු චකිතය. බැංකු චකිතය. ඒතර එහෙම වුණොත් බැංකු වලට තැන්පතු ආපහු ගෙවීමේ හැකියාවක් නැහැ. ඒතර මුළු බැංකු පද්ධතියම කඩා වැටෙනවා. එහෙනම් ශ්‍රී ලංකා මහ බැංකුවේ අරමුණක් තමයි මූල්‍ය පද්ධතිය නැත්තම් බැංකු ආරක්ෂිතව පවත්වාගෙන යාම. නැත්තම් මූල්‍ය අස්ථායීතාවයක් ඇති වෙන්නේ. ඒ නිසා තමයි මාස 6කට විතර සැරයක් ශ්‍රී ලංකා මහ බැංකුව පත්‍ර නිවේදනයක් දාන, පුවත්පත් නිවේදනයක් දාන, සම්පූර්ණ පිටුවක නිවේදනයක් දාන ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ ලියාපදිංචි ඇති මූල්‍ය ආයතන මෙසේ. ඒ ආයතන ඔක්කොගෙම නම් ටික දාලා යටින් කියනවා අප ලියාපදිංචියෙන් තොර ආයතන වල මුදල් තැන්පත් කිරීමෙන් ඔබට ඇතිවන අපහසුතාව හෝ පාඩු වලට අපි වගකීම් නොලැබේ කියලා. ඒ නිවේදනය දාන්නේ මේ මූල්‍ය පද්ධතිය ස්ථායීතාවය පවත්වාගෙන යාමේ ප්‍රධාන වගකීම තියෙන මහ බැංකුව. මහ බැංකුවේ ලියාපදිංචි නොවි කිසියම් වූ ආයතනයක් නීති විරෝධී හැටියට පවත්වාගෙන යනවා නම් ඒක නැති කරන්න තමයි අර වැනි දෙයක් කියන්නේ. බලන්න මූල්‍ය ක්‍රමයේ ස්ථායීතාවය. මූල්‍ය පද්ධතියේ ස්ථායීතාවය යනු ආර්ථික මූල්‍ය දේශපාලන හා වෙනත් කවර ශේෂ්ත්‍රයක පැන නගින අභ්‍යන්තර හෝ බාහිර කම්පනයන් හමුවෙන් නොසලී සිටීමේ හැකියාව. ආර්ථිකය කඩා නොවැටෙන්න දීලා ආර්ථිකය කඩා වැටෙන්න නොදී ඒක රැක ගැනීම තමයි අපි මේ මූල්‍ය ක්‍රමයේ ස්ථායීතාවය කියලා කියන්නේ. මූල්‍ය ස්ථායීතාවයේ වැදගත්කම. ඔය බැංකු ටික ආරක්ෂා කිරීමේ වැදගත්කම මොනවද? බලන්න තැන්පතු හිමියන්ට හා ආයෝජකයන්ට හිතකර වාතාවරණයක් උදා කර දීම. මට බය නැහැ කොමර්ෂල් බැංකුව ගැන. කොමර්ෂල් බැංකුව වැටෙන්නේ නැතුව පවත්වා ගත්තොත් කොමර්ෂල් බැංකුවේ ගිණුම් පවත්වාගෙන යන මට බය නැහැ. පීපල්ස් බැංකුවේ ගිණුම් පවත්වාගෙන යන මට බය නැහැ. තැන්පතු හිමියන්ට. කාර්යක්ෂම මූල්‍ය අතරමැදිකරණයට හා ඵලදායී වෙළඳපොළ ක්‍රියාකාරීත්වයට පෙළඹවීම. අතරමැදිකරණයක් සිදු කරන්න පුළුවන්. ආයෝජන ප්‍රවර්ධනය කොට ආර්ථික වර්ධනයට දායක වීම. මූල්‍ය පද්ධතිය ශක්තිමත් වෙනකොට ආබැංකුව විසින් අරමුණක් ලෙස මූල්‍ය පද්ධතිය මූල්‍ය ආයතන ශක්තිමත්ව පවත්වාගෙන යද්දී
අපේ සල්ලි ගිහිලා අපි මේ බැංකු වල තැන්පත් කරනවා. ඒ බැංකු වල තැන්පත් කරනකොට තිසුනි ඒ බැංකු වලට පුළුවන් රටේ ආයෝජනය කරන්න. හැබැයි මේ බැංකු පද්ධති පිළිබඳ විශ්වාසය අපි තුලින් ගිලිහි ගියොත් අපේ මුදල් අපි තැන්පත් කරන්නේ නෑ මේ බැංකු. අනේ මූල්‍ය පද්ධතියේ ස්ථායීතාවයට අවශ්‍ය පසුබිම් සාධක මොනවද කෙරෙන්න ඕනේ රජයක් විසින්? රටක මහ බැංකුවක් විසින් මූල්‍ය පද්ධතියේ ස්ථායීතාවය සඳහා පසුබිමක් සකසන්න ඕනේ. ඒ පසුබිම මොනවද තියෙන්න ඕනේ? සාර්වාර්ථික වාතාවරණයේ ස්ථායීතාවය. මූල්‍ය ක්‍රමේ භාවිත කරන්නන්ගේ ශක්තිමත් භාවය. සල්ලි තියෙන්න ඕනේ. මූල්‍ය ආයතන වල ශක්තිමත් භාවය. මූල්‍ය වෙළඳපොළ මිල ශක්තිමත් භාවය. පොඩි අනුපාතයේ ශක්තිමත් වෙනවා. ඒකට තමයි මිනිස්සු ණය ගන්න ණය දෙන්නේ. මූල්‍ය අර්ථල පහසුකම් ශක්තිමත් භාවය. බැංකු ශාඛා කාර්යාල, ඒ වගේම බැංකු වල තියෙන පරිගණක සම්බන්ධතාවයේ ලින්ක් ඔක්කොම ශක්තිමත් වෙනවා. ඊට පස්සේ මට හිතුණා එක අවුරුද්දක විභාගෙදී අහපු නිසා මට හිතුණා මූල්‍ය අස්ථායීතාවය, මූල්‍ය ස්ථායීතාවය අනිත් පැත්ත. ඒකත් නෝට් එකට දාන්න. බලන්න මූල්‍ය අස්ථායීතාවය අනුව බැංකු මූල්‍ය ආයතන හා ගෙවීම් ක්‍රමවල බිඳ වැටීම. ස්ථායීතාවය කියන්නේ ඒක ශක්තිමත්ව පවත්වාගෙන යාම. බැංකු බිඳ වැටෙනවා නම් මූල්‍ය අස්ථායීතාවය. ඒබත් තත්ත්වයක් තුළ මහ ජනතාවට ආර්ථිකයේ දේශීය හා විදේශීය මුදල් ගනුදෙනු වලට බාධා ඇතිවීමෙහි ප්‍රතිපාක්‍යයි. ඒ ප්‍රතිපාක්‍ය කියන්නේ අර උඩ තිබිච්ච යහපත් තත්ත්වයන්ගේ අනිත් පැත්ත. තැන්පතු කළ මුදල් ලබා ගැනීම දුෂ්කර වීම, ණය පහසුකම් ලබා ගැනීම අපහසු වීම, ගෙවීම් පියවීමේ කටයුතු අඩපණ වීම. ඇයි මං ගිහලා පීපල්ස් බැංක් එකක් BOC බැංකේ දැම්මම BOC බැංකට පීපල්ස් බැංක් එකෙන් සල්ලි යන්න ඕනේ. ඒක කරන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින්. චෙක්පත් නිෂ්කාශන කටයුත්ත හැටියට. ඒවා සිදු වෙන්නේ නැහැ බැංකු වඩා වැටෙනකොට. විදේශ ගනුදෙනු වලට අයිතිකර ලෙස නෙවෙයි අහිතකර ලෙස බලපෑම. විදේශ ගනුදෙනු වලට අහිතකර ලෙස තියෙන්නේ අහිතකර ලෙස බලපෑම. සමස්ත ආර්ථික කටයුතු සංකෝචනය වීම නිසා ආදායම් මා සේවා නියුක්ති අඩු වී අර මූල්‍ය ස්ථායීතාවයේ වැදගත්කම් වල අනිත් පැත්ත. පොඩ්ඩක් කලබල නොවි මාතෘකා ටික කියවන්න. අනිත් එක දැන් මේ මම ඔයාලට දීපු මුදල් ටියුට් එක කියවා. මුදල් ටියුට් එක කියවද්දී උසාවි කවුරුවක් මුල ඉඳලා කියෝගෙන යන්නේ. ඉස්සෙල්ලා කරන්නේ මුළු ටියුට් එකේම තියෙන මාතෘකා ටික කියවන. ප්‍රධාන මාතෘකා. කියවලා මේ මුදල් ටියුට් එකේ සැකස්ම පිළිබඳ අවබෝධයක් ගන්න. අවබෝධයක් අරගෙන තමයි මුල ඉඳලා කියවන්නේ. ගොඩාක් ළමයිට පාඩම් මතක නිහිටින්නේ ඇයි? කොයි බාරි පොඩි තැනක් පෙළගෙන කියවනවා. එහෙම නෙවෙයි. අපි කරන්න ඕනේ. අපි ගත්තොත් සාර්වාර්ථික සමතුලිතය ගත්තොත් මීට කලින් පාඩම ඒකේ ප්‍රධාන මාතෘකා ටික ඔක්කොම කියවගෙන යනවා. කියගෙන යනකොට අපිට සැකස්මක් එනවා රයිට් මේ සාර්වාර්ථික සමතුලිතය ගණනය කරලා තියෙනවා අංශ දෙකක් සයිස් සරල ආර්ථිකයට අංශ තුනක් සයිස් සරල ආර්ථිකය සහ විවෘත ආර්ථිකය. එහෙනම් මම මේ අන්න හදන්නේ අංශ දෙකක් සයිස් සරල ආර්ථිකයේ සමතුලිතය හොයන්න. අන්න ඒ වගේ කරන්නේ. පාඩමක් ගත්ත හැටියේ මුලින් ඉඳලා ඔය කියවගෙන යන්නේ. එහෙම කිව්වට පස්සේ තේරෙන්නේ. තේරෙන නම් මොකෝ වෙන්නේ? සැකස්ම කියවන්න ඕන. නිස්මි සැකස්ම කියලා කියන්නේ මොකද්ද? මාතෘකාව සහ මාතෘකාව ආශ්‍රිත අනුමාතෘකා ටික. ඒ වගේම තමයි. දැන් ශ්‍රී ලංකා මහ බැංකුව කියන්න කලින් මූල්‍ය පද්ධතිය දැනගන්න බෑ. මූල්‍ය පද්ධතියේ මූල්‍ය ආයතන විශේෂයක් තමයි ශ්‍රී ලංකා මහ බැංකුව කියන්නේ. ශ්‍රී ලංකා මහ බැංකුව පිටුවංක 22 උඩම තියෙනවා. ඔය පිටුවංක 22 උඩම කොටුවක තියෙන 2014 ප්‍රශ්නයක්. කොටුවක තියෙන ප්‍රශ්නේ මෙන්න මේක. 6.3 ශ්‍රී ලංකා මහ බැංකුවේ අරමුණු මොනවාද? මෙම අරමුණු ඉටු කරගන්නේ කෙසේදයි පැහැදිලි කරන්න. ශ්‍රී ලංකා මහ බැංකුවේ අරමුණු මොනවාද? අරමුණු ඉටු කරගන්නේ කෙසේදයි පැහැදිලි කරන්න. අරමුණු දෙකයි නේ පුතේ. එහෙනම් අරමුණු දෙක අපි කියන ඉස්සෙල්ලාම මොන උත්තරේ උඩින් තියෙන. උත්තරේ උඩින් තියෙන. ශ්‍රී ලංකා මහ බැංකුවේ අරමුණු දෙක අපි දන්නවනේ. මිල ස්ථායීතාවයයි මූල්‍ය ක්‍රම ස්ථායීතාවයයි. මේ දෙක ලියලා අපි ඔය ඉටු කරගන්න ආකාරය උඩින් ලියලා තියෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුවේ ඉහත අරමුණු ඉටු කර ගැනීම සඳහා ඉහත කියන අරමුණු දෙක ලියන්න ඕනේ. මහ බැංකුව පහත ක්‍රියාමාර්ග අනුගමනය කරයි. මිල හා ආර්ථික ස්ථායීතාව පවත්වා ගැනීමට මහ බැංකුව විසින් මූල්‍ය ප්‍රතිපත්තිය හසුරුවයි. මිල ස්ථායීතාවය ඇති කරගන්න මූල්‍ය ප්‍රතිපත්තිය හසුරුවනවා. මේ සඳහා මුදල් සැපයුම අර M4 තිබිච්ච දේවල්. මුදල් සැපයුම හා හැසිරවීමේ උපකරණ ලෙස මහ බැංකුවේ පොලි අනුපාතය දැන් කතා කරන්නේ. ව්‍යවස්ථාපිත අනුපාතය සහ විවට වෙළඳපොළ කටයුතු භාවිත කරා. තාම තේරෙන්නේ නැහැ යට මූල්‍ය ප්‍රතිපත්තිය තුල තියෙනවා.
දැන් බලන්න මූල ක්‍රමයේ ස්ථායීතාවය පවත්වා ගන්න මූල පද්ධතිය බැංකු ආයතන පවත්වාගෙන යන්න කරන්නේ මොකද්ද අභ්‍යන්තර හා බාහිර කම්පනයන් මේ ශක්තිමත් මූල ආයතන පද්ධතියක් පවත්වාගෙන යාම. ඒ සඳහා මෙන්න මේවා කරනවා. මොකද්ද? බැංකු පද්ධතියේ ද්‍රවශීලතාවය කළමනාකරණය. පුතේ බැංකු පද්ධතියේ ද්‍රවශීලතාවය කියලා කියන්නේ බැංකුවට ගලාගෙන එන ව්‍යවහාර මුදල් ප්‍රමාණය, තැන්පතු ප්‍රමාණය. ඒවා මොනවට යොදවනවද කියලා තීරණය කරන ශ්‍රී ලංකා මහා බැංකුව. නැත්නම් බැංකු විනාශ වෙනවා. බැංකු වලට එන තැන්පතු බැංකු ශනිකව අනිත් පැත්තට ණය දුන්නම මොකෝ වෙන්නේ? ඒවා ආයි ණය ආය කරගන්න බැරුව බැංකු විනාශ වෙනවා. ඒ නිසා ද්‍රවශීලතාවය කියලා කියන්නේ මුදල් වශයෙන් තියාගන්න හැකියාව. ආන්නේ කළමනාකරණය කරනවා. මූල ආයතන අධීක්ෂණය හා නියාමනය කරනවා. හොයලා බලලා නියාමනය කරනවා. ඒ වගේම විදේශ විනිමය කළමනාකරණය කරනවා. විදේශ විනිමය කාටවත් ගන්න තියන්නේ නැහැ. ඉඩ තියන්නේ නැහැ. විදේශ විනිමය ඒක කළමනාකරණය කිරීමක් කරනවා. අර ප්‍රශ්නෙට උත්තරේ තියෙන්නේ. එහෙනම් මම අවසන් කරේ පොඩි මාතෘකාවක්. මොකද්ද පොඩි මාතෘකාව? ශ්‍රී ලංකා මහ බැංකුව. ඒකෙන් ඔයාලා ඉගෙන ගන්න ඕනේ මොකද්ද? ශ්‍රී ලංකා මහ බැංකුවේ අරමුණු හා කාර්යයන් විතරයි. හැබැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ වැදගත්ම මාතෘකාවක් තමයි අපි ඊළඟට එන්නේ මූල ප්‍රතිපත්තිය. ශ්‍රී ලංකාවේ මූල ප්‍රතිපත්තිය. දැන් මම මූල ප්‍රතිපත්තිය විස්තර කරනවා. අද පන්ති අවසන් වෙන්නේ ඔය කොළ තුනක් තියෙන ඔය කොළ තුනම විස්තර කරලා අවසන් කරනවා. අමාරුයි. ඊට පස්සේ තමයි මම හිතන්නේ දුස්මිගාවේ ඇති මං සදිලට දුන්න මතකයි වාණිජ්‍ය බැංකු ටියුට් එක. දීපු නැති අයටත් නිස්මිත් ගන්න ක්‍රමයක් මොකක් හරි අනුගමනය කරන්න. මම හිත තුල්ලාහටත් මම දුන්න එදා. තුල්ලාහට දුන්නද වාණිජ්‍ය බැංකු ටියුට් එක? ඔව් සර් දුන්නා. දුන්නා. ඔව්. මම ලබන හතිය වාණිජ්‍ය බැංකු සම්පූර්ණයෙන්ම කතා කරනවා. එතකොට අපි දැන් කතා කරමු චේතින්ටත් දුන්නා ශ්‍රී ලංකාවේ මූල්‍ය ප්‍රතිපත්තිය. හොඳට අහගන්නකො. මූල්‍ය ප්‍රතිපත්තිය. මේකෙන් අහන ප්‍රශ්න ගොඩක් තියෙනවා. මූල්‍ය ප්‍රතිපත්තිය. රාජ්‍යයක් සතුව ප්‍රතිපත්ති ගානාවක් තියෙනවා. මේ ප්‍රතිපත්ති ගානාවෙන් ප්‍රධානතම ප්‍රතිපත්ති තමයි මූල්‍ය ප්‍රතිපත්තිය. මූල්‍ය ප්‍රතිපත්තිය. අනිත් ප්‍රතිපත්තිය තමයි රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය. මොකද්ද මේ මූල්‍ය ප්‍රතිපත්තිය කියන්නේ? හොඳට බලන්න. මූල්‍ය ප්‍රතිපත්තිය. මූල්‍ය ප්‍රතිපත්තිය. මේ මූල්‍ය ප්‍රතිපත්තිය කියන්නේ මූල්‍ය ප්‍රතිපත්ති උපකරණ කියලා ගත්තොත් උපකරණ ඒ කියන්නේ අර මහ බැංකුවේ අරමුණු දෙක ඉටු කරන්න නම් මිලේ ස්ථායීතාවයයි මූල්‍ය ක්‍රමයේ ස්ථායීතාවය බැංකු ටික ආරක්ෂා කරන්නයි මිල මට්ටම ආරක්ෂා කරන්න. ඒකනේ අරමුණු. අර කිව්වට ආර්ථික හා මිල ස්ථායීතාවය කියලා කියන්නේ මිල මට්ටම ආරක්ෂා කරගන්න. මූල්‍ය ක්‍රමයේ ස්ථායීතාවය කියලා කියන්නේ බැංකු ටික රැකගන්න. බැංකු ටික රැකගන්න. ඔන්න ඔය දෙක කරන්න නම් රාජ්‍ය වෙනුවෙන් මහ බැංකුව කරන්න ඕනේ මොකද්ද? මේ රටේ මිනිස්සු අත තියෙන කාසියා නෝට්ටු තියෙන්නේ. මුදල් සැපයුම තියෙන්නේ. ඇත්තෙන්ම ඉගෙන ගත්තේ මේ හතර තියෙන්නේ. CP DDP CP DDP TSDP TSD NRFC RDFC BU LSB සහ RFC. ඕන්න ඔය ටික පාලනය කරන්න ඕනේ. ඔය මුදල් සැපයුම, මේ මුදල් සැපයුම, මේ මුදල් සැපයුම, මේ ගත්තොත් මේ මුදල් සැපයුම, මේ මුදල් සැපයුම. ඉතින් තොගේ කියන එක තොගේ. මේක අඩු වැඩි වෙන්න බලපාන්නේ පොලි අනුපාතය. පොලි අනුපාතය. පොලි අනුපාතය කියලා කියන්නේ පිරිවැය. පිරිවැය. මෙන්න මේ දෙක හැසිරවීම. රටේ මුදල් සැපයුම, මුදල් තොගය, අර M4 කියන එක සහ ඒක වැඩි අඩු වෙන්න බලපාන්නේ පොලි අනුපාතය. පොලි අඩු වුණොත් මිනිස්සු සල්ලි ණය ගන්න වැඩි. එතකොට මොකෝ වෙන්නේ? DDP වැඩි වෙන්න පුළුවන්. CP වැඩි වෙන්න පුළුවන්. පොලි අනුපාතය වැඩි වුණොත් ගන්නෙ නැහැ, අඩු වුණොත් ගන්න. එහෙනම් ශ්‍රී ලංකා මහ බැංකුව අර ආර්ථික හා මිල ස්ථායීතාවයයි මූල්‍ය ක්‍රමයේ ස්ථායීතාවයයි පද්ධති රැකගන්න මෙන්න මේ මුදල් සැපයුම හා පොලි අනුපාතිකයේ හැසිරීම තමයි අපි කියන්නේ මූල්‍ය ප්‍රතිපත්තිය කියන්නේ. මූල්‍ය ප්‍රතිපත්තිය කියන්නේ මෙන්න මේ දෙක හැසිරීම. ඒක හසුරවන්න උපකරණ දෙවර්ගයක් ගන්න. මොකද උපකරණ දෙවර්ගය මේක මම කරනවා. මොකද උපකරණ දෙවර්ගය එකක් තමයි ඉස්සර බෝඩ් එක බලාගමු. ප්‍රමාණාත්මක ණය පාලන උපකරණ. ප්‍රමාණාත්මක ණය පාලන උපකරණ.
අනිත් එක තමයි ගුණාත්මක නැත්නම් වර්ණනාත්මක ඒකම තමයි ගුණාත්මක කියන්නේ. ගුණාත්මක ණය පාලන උපකරණ. මොකද්ද පුතේ ප්‍රමාණාත්මක ණය පාලනය කියලා කියන්නේ? අර ආර්ථික හා මිල ස්ථායීතාවයයි මූල්‍ය ක්‍රමයේ ස්ථායීතාවය ඇති කරගන්න උසාවි රජයට යම් අවස්ථාවක සිදු වෙනවා මහ බැංකුවට යම් අවස්ථාවක සිදු වෙනවා මේ රටේ මුදල් ප්‍රමාණය රටේ තියෙන M4 ප්‍රමාණය ප්‍රමාණාත්මකව වැඩි කරන්න හෝ අඩු කරන්න රටේ උද්දමනය බහුල අවස්ථාවකදී මේ මුදල් ප්‍රමාණය අඩු කරන්න ඕන රටේ මිනිස්සු අතර කැවසෙන මුදල් ප්‍රමාණය අඩු කරන්න ඕන මහ බැංකුවට පුළුවන් ඒක අපි කියන ප්‍රමාණාත්මක ණය පාලනය. ඒ සඳහා භාවිත කරන ක්‍රියාමාර්ග වලට අපි කියනවා ප්‍රමාණාත්මක ණය පාලන උපකරණ. ප්‍රමාණාත්මක මූල්‍ය පාලන උපකරණ. දැන් මම කියවනේ මූල්‍ය ප්‍රතිපත්තිය කියලා කියන්නේ මහා ලොකු දෙයක් නෙවෙයි. ශ්‍රී ලංකා මහ බැංකුව තමන්ගේ අරමුණු දෙක වන ආර්ථික හා මිල ස්ථායීතාවය ඇති කරගන්නයි මූල්‍ය ක්‍රමයේ ස්ථායීතාවය ඇති කරගන්නයි රටේ මුදල් තොගේ නැත්තම් මුදල් සැපයුමයි ඒක වැඩි අඩු වෙන ඒකේ පිරිවැය කියන පොලි අනුපාතයයි හැසිරවීම තමයි මූල්‍ය ප්‍රතිපත්තිය කියන්නේ. මූල්‍ය ප්‍රතිපත්තිය අරමුණු දෙක වෙන්නේ මහ බැංකුවේ අරමුණු දෙක. එතකොට ඒ සඳහා එයාලා අනුගමනය කරන ක්‍රියාමාර්ග තමයි මේ උපකරණ කියන්නේ. මූල්‍ය ප්‍රතිපත්ති උපකරණ කොටස් දෙකයි. එකක් තමයි ප්‍රමාණාත්මක ණය පාලන උපකරණ. අනිත් එක තමයි ගුණාත්මක නැත්නම් වර්ණාත්මක ණය පාලන උපකරණ. මේ ප්‍රමාණාත්මක කියන්නේ පුතේ රටේ මුදල් සැපයුම අසීමිතව තියෙනවා නම් CP DDP අසීමිතව තියෙනවා නම් ඒක අඩු කරන්න ඕනේ. අඩු වෙන්න තියෙන එක වැඩි කරන්න ඕනේ. ආන්න සමස්ත මුදල් සැපයුමේ ප්‍රමාණය එක් එකක ගැන හිතන්නේ නැතුව සමස්තය ගැන හිතලා රටේ මුදල් ප්‍රමාණය වැඩි අඩු කිරියන්න අනුගමනය කරන ක්‍රියාමාර්ග තමයි මොකද්ද ප්‍රමාණාත්මක ණය පාලන උපකරණ කියලා කියන්නේ. ණය කියන්නේ මුදල් පාලනය කරන්න මේක DDP වෙන්න පුළුවන් පාලනය කරන්න. ඔයාලා දන්නවනේ CP කියන්නේ ව්‍යවහාර මුදල් DDP කියන්නේ බැංකු මුදල්. ඉල්ලුම් තැන්පතු. මේ දෙකනේ වැඩි වෙන්නේ අනිත් ඔක්කොම තැන්පතුනේ ආසන්න මුදල් නේ අනිත් පහම. එතකොට ප්‍රමාණාත්මක සමස්තය පාලනය කිරීම තමයි ප්‍රමාණාත්මක ණය පාලන උපකරණ කියන්නේ. ඔය ප්‍රමාණාත්මක ණය පාලන උපකරණ මේ ප්‍රමාණාත්මක ණය පාලන උපකරණ තුලින් වෙන්නේ රටේ සමස්තය පාලනය කිරීම. ඒ කොටස් තුනක් තියෙනවා. මොකද කොටස් තුන? මෙන්න මේක. එකක් තමයි ප්‍රතිපත්ති පොලි අනුපාතිකය. මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලි අනුපාතිකය. පොලි අනුපාතිකය. ප්‍රතිපත්ති පොලි අනුපාතිකය. අනිත් එක තමයි ව්‍යවස්ථා විසංචිත අනුපාතිකය. මේ කතා කරන්නේ. ව්‍යවස්ථාපිත සංචිත අනුපාතිකය. අනිත් එක තමයි විවට වෙළඳපොළ කටයුතු. විවට වෙළඳපොළ කටයුතු. මේ ප්‍රතිපත්ති පොලි අනුපාතිකය කොටස් තුනකට කඩනවා. කොටස් තුන. එකක් තමයි දැන් කතා කරනවා බැංකු පොලි අනුපාතිකය. අනිත් එක තමයි ප්‍රතිමිලදී ගැනුම් අනුපාතිකය. ප්‍රතිමිලදී ගැනුම් අනුපාතිකය. ප්‍රතිමිලදී ගැනුම් අනුපාතිකය. දැන් මේකට කියන්නේ ලක්නාදී ප්‍රතිමිලදී ගැනුම් අනුපාතිකය කියලා කියන්නේ දැන් කියන්නේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය. දැන් කියන්නේ ඒක. නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය. නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය.
ඊළඟ එක ප්‍රතිවිකුණුම් අනුපාතිකය. ප්‍රතිවිකුණුම් අනුපාතිකය. ප්‍රතිවිකුණුම් අනුපාතිකය කියලා කියන්නේ ඒකට කියන්නේ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය. දැන් කියන්නේ පාස් පේපර් වල තියෙන නිසා මේ දාන්නේ. දැන් කියන්නේ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය. නිත්‍ය ණය පහසුකම් අනුපාතය. මේ හැම ක්‍රියාමාර්ගයකින්ම වෙන්නේ මෙතන තියෙන්නේ 6ක් තියෙනවනේ 5ක් තියෙනවනේ මේ දෙකයි මේකේ 3ක් තියෙනවනේ මේ හැම එකෙම වෙන්නේ රටේ සමස්ත මුදල් සැපයීමේ ප්‍රමාණය වැඩි කිරීම හෝ අඩු කිරීම. ඒ ඇරුණට පස්සේ වර්ණාත්මක නැත්නම් ප්‍රමාණාත්මක ණය ගුණාත්මක ණය පාලන උපකරණ 5 වර්ගයක් තියෙනවා. 5 වර්ගයක් තියෙනවා. පහක් තියෙනවා. 5 වර්ගයක් තියෙනවා. ඒකෙත් හතරවෙනි එක වැරද්දලා print වෙලා තියෙන්නේ සහ පෙළඹවීම නෙවෙයි. ඒකෙත් තියෙන්නේ යහ පෙළඹවීම. යහ පෙළඹවීම. එළඹවීම. නැත්නම් අපි කියනවා ශිෂ්ට ප්‍රයෝග. දැන් කතා කරමු ශිෂ්ට ප්‍රයෝග. එහෙමනම් ඔයාලට මම කිව්වේ මූල්‍ය ප්‍රතිපත්තිය කියන්නේ රටේ මුදල් සැපයුම හා ඒකේ පීඩිය වෙන පොලි අනුපාතික හැසිරවීම. ඊළඟට printing mistake හදාගන්න 22 වෙනි පිටුවේ ශ්‍රී ලංකාවේ මූල්‍ය ප්‍රතිපත්තිය මුද්‍රණ දෝෂ තියෙනවා හදාගන්න. මූල්‍ය ප්‍රතිපත්තිය අනුව මහ බැංකුව තම අභිප්‍රායන් මුදුන්පත් කර ගැනීම සඳහා අභිප්‍රායන් කියන අරමුණු දෙක විශේෂයෙන් මිල ස්ථායීතාවය ඇති කර ගැනීම සඳහා අන්න දෙසරයක් ලියවල දින කපන්න එක. විශේෂයෙන්ම මිල ස්ථායීතාවය ඇති කර ගැනීම සඳහා දෙසරයක් දින කපන්න එකක්. විශේෂයෙන් මිල ස්ථායීතාවය ඇති කර ගැනීම සඳහා කියන වැකිය කපන්න දෙකක් තියෙන නිසා. ආර්ථිකයේ මුදල් සැපයීම ප්‍රමාණය කියන්නේ ප්‍රමාණය පොලි අනුපාතයේ පිරිවැය කෙරෙහි බලපෑම් ඇති කරන ප්‍රතිපත්තියයි. කොච්චර සරලද බලන්න මත තියාගන්න. මූල්‍ය ප්‍රතිපත්තියේ මෙහෙවන උපකරණ ප්‍රමාණාත්මක මූල්‍ය උපකරණ හා අන්න දෙසරයක් වැදලා තියෙනවා. ප්‍රමාණාත්මක මූල්‍ය උපකරණ කියලා දෙසරයක් වැදලා තියෙනවා. කපන්න. ප්‍රමාණාත්මක මූල්‍ය උපකරණ හා ගුණාත්මක වර්ණාත්මක මූල්‍ය උපකරණ යනුවෙන් ප්‍රධාන කොටස් දෙකකි. ඒවා නම් ඔන්න ඔය වගුව හදාගන්න. මේ වගුවේ අර මුලේම වැරදි බලන්න මේක බලා ගන්න. ප්‍රමාණාත්මක මූල්‍ය උපකරණ ඒක හරි. ණය පාලන උපකරණ කියන්නේ මූල්‍ය උපකරණ. ප්‍රමාණාත්මක මූල්‍ය උපකරණ කියන එකට මූල්‍ය වචනෙට ඉස්සරහින් දාන්න ණය පාලන කියලා. ප්‍රමාණාත්මක මූල්‍ය කියන එකට ඉස්සරහින් යන ණය පාලන. ඊට පස්සේ යට බැංකු පොලි අනුපාතිකයට බැංකු වචන එකක් බලලා ප්‍රතිපත්ති පොලි අනුපාතිකය කියලා දාන්න. බැංකු වචන එකක් බලලා ප්‍රතිපත්ති පොලි අනුපාතිකය කියලා දාන්න. මේ විවට වෙනද පොළ කටයුතුනේ මේ දෙකට බෙදලා තියෙන්නේ. ඒ ඊතලේ විතරක් අයින් කරන්න. මෙතන ඊතලේ විතරක් අයින් කරලා මේක දික් කරලා මේකෙන් පල්ලෙහාට බෑලා තුනක් හදාගන්න. මේකනේ මම දෙකට බෙදලා තියෙන ඩියුට් එකේ. විවට වෙනද පොළ කටයුතු දෙකට බෙදලා තියෙන්නේ. ඒ ඊතලේ අයින් කරනවා. අයින් කරාම මේක තනි වෙනවා. මේක දික් කරලා මෙතන බැංකු පොලි අනුපාතය මෙතනින් මේකට දාන්න. මං කියන දේ තේරෙන්නේ නැති බැංකු පොලි අනුපාතයේ බැංකු කියන එක ප්‍රතිපත්ති කියලා දැම්මා. අර ප්‍රති මිලදී ගැනුම් අනුපාතය කියන එක ඒ ඊතලට මෙහායින් ඉර දිගට අරන් යන මේ බැංකු පොලි ප්‍රතිපත්ති පොලි අනුපාතික ගාවට. අරන් ඇවිල්ලා එතනින් යට ඊතලෙන් දාලා බැංකු පොලි අනුපාතය කියලා එතන ලියනවා. බැංකු පොලි අනුපාතය කියලා ලියනවා. බැංකු පොලි අනුපාතය කියලා ලියුවා. අතනින් උඩට එන අරකින් යටට දානවා. මේක අයින් කරන්නේ අරකින් යටට දානවා. බැංකු පොලි අනුපාතය. ප්‍රති මිලදී ගැනුම් අනුපාතය තව නමක් දුන්නා. ඒතර වරායක ලියන ඉඩ තියෙන හැටියට නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය. නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය. ප්‍රති විකුණුම් අනුපාතය කියලා නමක් දුන්නා. නිත්‍ය ණය පහසුකම් අනුපාතය.
නිත්‍ය ණය පහසුකම් අනුපාතකය. නිත්‍ය ණය පහසුකම් අනුපාතකය. නිත්‍ය ණය පහසුකම් අනුපාතකය ඒක හරියි. ඒක හරි. ඒ තුන ලියා ගන්න. හොඳට ලියා ගන්න. ආතිරු. 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 ඊට පස්සේ වර්ණාත්මක නැත්නම් ගුණාත්මක ණය පාලන උපකරණ යටතේ පළවෙනි එක තියෙන්නේ ණය සීමා නියම කිරීම. ඒ කියන්නේ පුතේ එක එක අංශ තියෙනවනේ. ඒ කියන්නේ ණය සීමා නියම කිරීම. දැන් ආයි කතා කරමු. ණය සඳහා අපසුරුකුම් නියම කිරීම. ඒකත් හරියට උට් එකේ තියෙනවා. වර්ණාත්මක පොඩි අනුපාත නියම කිරීම. ඒත් හරි. සහ පෙළඹවීම නෙමෙයි යහ පෙළඹවීම. යහ පෙළඹවීම. ඊළඟ ණයවර ලිපි සඳහා කාසියාන්තික නියම කිරීම. ණයවර ලිපි සඳහා කාසියාන්තික නියම කිරීම. බලපොතේ 2014 ප්‍රශ්නේ අහලා තියෙන මොකද්ද කියලා. රටක මුදල් සැපයීම පාලනය කිරීම සඳහා මහ බැංකුව විසින් භාවිතා කරන ගුණාත්මක ණය පාලන උපකරණ මොනවාද? අර පහ ලියවන ලකුණු පහ ලැබෙන. ඔය පහක් තියෙන්නේ. ඔය පහ ලියවන ලකුණු පහ ලැබෙන. ඔය ගුණාත්මක ණය පාලන උපකරණ පහ ලියවන ලකුණු පහ ලැබෙන. බලන්න දීපේටි. ලකුණු පහ ලැබෙන. දැන් ඔය නෝට් එකේ පොඩි අඩුවක් තියෙනවා උතන. මොකක්ද අඩුව? උතන තියෙනවා ඔය ප්‍රමාණාත්මක ණය පාලන උපකරණ හා ගුණාත්මක ණය පාලන උපකරණ වලට නිර්වචනයක් දීලා නැහැ. අපිට නිර්වචනයක් දීලා නැහැ. ආන්නේ නිසා අපිට නිර්වචනයක් දාගන්න වෙනවා. එහෙනම් අපි නිර්වචනය ලියමු. එහෙනම් එතන යට 22ට යටින් ලියන්න 22ට යටින් මාතෘකාව ලියන්න 22 ඉලක්කමට යටින් යට පොඩි සුදු පටියක් තියෙනවා. ආන්න එතන ලියන්න ප්‍රමාණාත්මක හා ගුණාත්මක ණය පාලන ක්‍රම කියලා මාතෘකාව ලියන්න. ප්‍රමාණාත්මක සහ ගුණාත්මක ණය පාලන ක්‍රම කියලා ලියන්න. ප්‍රමාණාත්මක හා ගුණාත්මක ණය පාලන ක්‍රම. ප්‍රමාණාත්මක හා ගුණාත්මක ණය පාලන ක්‍රම කියලා මාතෘකාව ලියලා මාතෘකාවට යටින් ඉරිත් ඇඳගෙන නෝට් එක ලියන්න ඉඩක් නැහැනේ. ඉස්සරහින් ලියන්න නැත්නම් යටින් ලියන්න අවසන් පිටුව බලන්න. අවසන් පිටුවේ ඉඳ තියෙන තැනකින් ලියමු. ආයි මාතෘකාව ලියලා අවසන් පිටුවේ ඉඳ තියෙන තැනකින් ලියමු. පිට කවරේ ඇතුල් පැත්තිනක් කමක් නැහැ. අවසන් පිටුව බලන්න. අවසන් පිටුව බලන්න. මොකද මේ විස්තරයක් දෙන්න හදන්නේ ප්‍රමාණාත්මක හා ගුණාත්මක ණය පාලන ක්‍රම කියන්නේ මොකක්ද කියලා. දැන් අවසන් පිටුවේ ඉඳ තියෙන තැනකින් පටන් ගන්න. මම හිතන අන්තිම පිටුවේ සුදු පාටට ඉඳ තියෙනවා. ඒතර ලිව්වනම් මොකක් හරි. ඒතර මම හිතන ලිව්වා අපිට මතක හැටියට අදිබල තිබුණා. පිට කවරේ ඇතුළු පැත්තේ ලියන්න. ආන්න පිට කවරේ ඇතුළු පැත්තේ ලියන්න. ආයි මාතෘකාව ලියන්න. උඩින් ලියනවා 22 පිටුවෙන් කියලා. ඒතර නෝට් එක ලියන්න අවශ්‍ය නැහැ නේ ඔයාලට. උඩින් ලියනවා 22 පිටුවෙන් කියලා. 22 පිටුවෙන්
කියලා දාලා ආයි මාතෘකාව ලියන්න. ප්‍රමාණාත්මක හා ගුණාත්මක ණය පාලන ක්‍රම කියලා. ප්‍රමාණාත්මක හා ගුණාත්මක ණය පාලන ක්‍රම කියලා. මම හිතන ඔක්කොම ලියනවා ඇත කියලා. මේ අපි ඔන්ලයින් උගන්වද්දී ඔයාලා පිළිබඳ 100% විශ්වාස තවාගෙන තමයි මේ කියන්නේ. දැන් ඔක්කොම ලියනවා ඇත කියලා හිතන. ඔයාලා නොලියුවත් හිතන ඉතින් මං ලියන්න මෙහෙම. ඔය ප්‍රමාණාත්මක කියන පිටේ සමස්ත ප්‍රමාණය පාලනය කිරීම. නම් මෙහෙම ලියන්න. ඡේදකින් පටන් ගන්න. සමස්ත ආර්ථිකයේ ණය පරිමාව සහ සමස්ත ආර්ථිකයේ ණය පරිමාව සහ සමස්ත ආර්ථිකයේ ණය පරිමාව සහ समस्त आर्थिक न्याय परिमाव सह न्यायही पिरिव्यय पालනය කිරීම සඳහා 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 යොදාගෙන न्यायही पिरिव्यय पालනය කිරීම සඳහා යොදාගෙන ණය පාලන ක්‍රම प्रमाणात्मक न्याय पालन क्रम लेस දැක්වේ. प्रमाणात्मक न्याय पालन क्रम लेस දැක්වේ. එම ණය පාලන ක්‍රම ආර්ථිකයේ එක් අංශ කෙරෙහි විශේෂත්වයක් එම ණය පාලන ක්‍රම ආර්ථිකයේ එක් අංශ කෙරෙහි විශේෂත්වයක් නොදක්වන අතර එම ණය පාලන ක්‍රම ආර්ථිකයේ එක් අංශ කෙරෙහි විශේෂත්වයක් නොදක්වන අතර ඒ සමස්තනේ පාලනය කරන්න විශේෂත්වයක් නොදක්වන අතර පොදුවේ සමස්ත ආර්ථිකයම ඒවායේ බලපෑමට යටත් වේ.
පුතේ ඊළඟ රුලේ මුලින් ලියන්න ප්‍රමාණාත්මක ණය පාලන ක්‍රමවලට නිදසුන් ලෙස ප්‍රමාණාත්මක ණය පාලන ක්‍රමවලට නිදසුන් ලෙස ප්‍රමාණාත්මක ණය පාලන ක්‍රමවලට නිදසුන් ලෙස එක මෙන්න මේක දැම්ම ප්‍රතිපත්ති පොලි අනුපාතික ඒ යටතේ පුතේ ප්‍රතිපත්ති පොලි අනුපාතික යටතේ මේ වගේ ඉරි කැලි දදා තුනක් තියෙනවා කොට එහාට කරලා ලියන්නේ ප්‍රතිපත්ති පොලි අනුපාතික ඒ යටතේ තුනක් තියෙනවා මොකක්ද බැංකු පොලි අනුපාතිකය බැංකු පොලි අනුපාතිකය බැංකු පොලි අනුපාතිකය දෙවෙනි කෑල්ල නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය ඊළඟ ඉරි කෑල්ල නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය अंक देख व्यवस्थापित संचित अवस्था नियम किरीम हरदी व्यवस्थापित संचित अवस्था नियम किरीम व्यवस्थापित संचित अवस्था नियम किरीम अंक तुन विवट वेलंदपोल कटयुत्तु विवट वेलंदपोल कटयुत्तु विवट वेलंदपोल कटयुत्तु प्रमाणात्मक न्याय पालन उपकरणයි නිර්වචනය වෙනම ලියන්න මුලින් පටන් ගන්නගෙන ඒ සමස්තය පාලනය කිරීමනේ පුතේ මේ පැත්ත ලියන්න හදන්නේ වෙනම ලියන්න ආර්ථිකයේ තෝරාගත් ශේෂ්ත්‍රයන් තුල ආර්ථිකයේ තෝරාගත් ශේෂ්ත්‍රයන් තුල ආර්ථිකයේ තෝරාගත් ශේෂ්ත්‍රයන් තුල आर्थिके तोरागत ශේෂ්ත්‍රයන් තුල ආර්ථිකයේ තෝරාගත් ශේෂ්ත්‍රයන් තුල ණය ගලා යාම සහ
ණය ගලා යාම සහ ඒවායේ දිශානතිය හැසිරවීම ගුණාත්මක ණය පාලනය මගින් සිදුවේ. ගුණාත්මක ණය පාලනය මගින් සිදුවේ. එම පාලන ක්‍රම පොදු බලපෑමක් ඇති කරන ඒවා නොව විශේෂ වශයෙන් තෝරාගත් අංශ මත පමණක් බලපෑම් ඇති කරයි. ලියන්න ඊළඟ රුල මුලින් ගුණාත්මක ණය පාලන ක්‍රම ලෙස එකට එක ලියන්න. එක ණය පිළිබඳ ප්‍රමාණාත්මක සීමා කිරීම. එක් අංශවලට දෙන ණය අඩු කරනවා. දැන් පාරිභෝගික ණය එහෙම ණය පිළිබඳ ප්‍රමාණාත්මක සීමා කිරීම. එක. දැන් පාරිභෝගිකින්ට ණය දුන්නම පාරිභෝගික ණයවලදී වෙන්නේ ඉල්ලුම වැඩිවීම. ඉල්ලුම වැඩි වෙනකොට මොකෝ වෙන්නේ උද්දමනයක් ඇති වෙනවා. එවනම් පාරිභෝගික ණය දීම අඩු කරනවා. හැබැයි නිෂ්පාදන ක්‍රියාවලියකට ණය දීම වැඩි කරනවා. ඒක වැඩි කරනවා. එතකොට නිෂ්පාදනය වැඩිනකොට මිල මට්ටම් අඩු වෙනවනේ. ආන්න ගුණාත්මක ණය පාලනය. එක ක්‍රමයක්. දෙක ණය සඳහා අපසුරුකුම් නියම කිරීම. ඒ කියන්නේ ණය නොදිය යුතු අංශවල අපසුරුකුමක් කියන්නේ පුතේ ණයක් ගන්නකොට අපිට නිකන් දෙන්නේ නැහනේ. එක්කෝ රජයේ සේවකුගේ වැටුප් විස්තරයක් තියලා අප වෙන්න ඕන. නැත්තම් තමන්ගේ ජුවලරි ස්වර්ණාභරණ ටික උගසර තියන්න ඕන. නැත්තම් ඔප්පුව ඇපේට තියන්න ඕන. ඒක තමයි අපසුරුකුම කියලා කියන්නේ. වාහනයක් කරන වාහනේ පොත තියන්න ඕන අපසුරුකුමක් හැටියට. අන්න යම් අංශයකට ණය දීම අඩු කරන්න ඕන වෙනකොට මහ බැංකුව මොකෝ කරන්නේ? ගුණාත්මක ණය පාලන ක්‍රම යටතේ එම අංශවල පොලි අනුපාතය ඉහළ දාන ණය නොදෙන්න ඕන. ඒතර මිනිස්සු ණය ගන්නෑ. ණය දෙන්න ඕන නම් ආන්න ඒ අංශවල අපසුරුකුම අඩු කළා දාන්න. අතන වැඩි කළා දාන්න මෙතන අඩු කළා දාන්න. එහෙනම් අපි කිව්වේ මොකද්ද? ණය සදා අපසුරුකුම් නියම කිරීම. කොහොම විස්තර කරන්න දෙයක් නැහැ. ඊළඟ එක වර්ණාත්මක පොලි අනුපාත නියම කිරීම. වර්ණාත්මක විවිධ පොලි අනුපාත නියම කරන. වර්ණාත්මක පොලි අනුපාත නියම කිරීම. සර් තුන්වෙනි එක ආයි කියනවද? තුන්වෙනි එක තමයි පුතේ මම කිව්වේ වර්ණාත්මක පොලි අනුපාත නියම කිරීම. ඒකනේ.
වර්ණාත්මක පොලි අනුපාත නියම කිරීම. ඒ කියන්නේ ණය නොදිය යුතු අංශවල පොලිය වැඩියෙන් පෙන්වනවා. ණය දිය යුතු අංශවල පොලිය අඩුවෙන් පෙන්වනවා. තව එකක් යහ පෙළඹවීම ශිෂ්ට ප්‍රයෝග කියලා කිව්වේ. ශිෂ්ට හොඳේ ශිෂ්ට ප්‍රයෝග වැඩි ශිෂ්ට ප්‍රයෝග මම මෙහෙ ලියන්න වැඩි ශිෂ්ට ප්‍රයෝග ඊළඟ එක ණයවර ලිපි සඳහා කාසි ආන්තික නියම කිරීම. ණයවර ලිපි සඳහා කාසි ආන්තික නියම කිරීම. මොකද්ද ණයවර ලිපියක් කියලා කියන්නේ? ඔය පහුගිය දවසේ මහජන බැංකුව බ්ලැක් ලිස්ට් එකට දැම්මා කිව්වේ. දැන් චීනෙන් කසල පොහොර ගේන්න ගිවිසුමකට එළඹුණා. එළඹනවත් එක්ක මහජන බැංකුව ණයවර ලිපියක් ඕපන් කරා. ණයවර ලිපියෙන් කරන්නේ ඒ අදාළ රටේ අපනයන කරුවා දැන් කසල පොහොර නම් ඒ රටේ අපනයන කරුවට ඒ රටේ බැංකුවකින් මුදලක් ගෙවන. මේ රටේ බැංකුව පිළිගන්න. ඊට පස්සේ ඉතුරු ණය ටික පස්සේ දෙන්න. ඉතුරු මුදලට. හැබැයි ණයවර ලිපියක් බැංකුවකින් ඕපන් කරන්න නම් ඒ භාණ්ඩ ගෙන්වන පුද්ගලයා කිසියම් මුදලක් තැන්පත් කරන්න ඕන. ඒක තමයි කාසියාන්තික කියන්නේ. සමහර විට කාසියාන්තික වැඩි කළොත් වැඩි මුදලක් තියන්න ඕනේ කියලා කිව්වොත් අපි නොගෙන්නන්න පුළුවන් පිටරටින් භාණ්ඩ. නොගෙන්නන්න පුළුවන්. ඒතකොට ඒක රටේ විනිමය ඉතිරි වෙනවා. අඩු කළොත් වැඩි වෙන්න පුළුවන්. ඒක ගැඹුරින් තේරුම් ගන්න අවශ්‍ය නැහැ. ඔය පහ මත තියාගන්න වෙනවා. පහ මත තියාගන්න වෙනවා. දැන් ඔය බලන්න චේතින් මේස උඩ තියෙන A level 2018 පේපරේ 6 වෙනි ප්‍රශ්නේ 5 වෙනි කොටස බලන්නකො. 2018 පේපරේ තුල්හාරි 6 වෙනි ප්‍රශ්නේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ 6 වෙනි ප්‍රශ්නේ 5 වෙනි කොටස කියවලා බලන්න මොකක්ද තියෙන්නේ කියලා. 4යි 5යි කොටස් දෙකම බලන්න. දැන් අපි උගන්වපු පොලේ තියෙන්නේ 2018 6 වෙනි ප්‍රශ්නේ 4 වෙනි කොටසයි 5 වෙනි කොටසයි කියවලා බලන්න. අර පළවෙනි එක තියෙන්නේ පස්ස හතරවෙනි කොටස තියෙන්නේ මොකද්ද? හතරවෙනි කොටස තියෙන්නේ අපි දැන් උගන්වපු දේ මූල්‍ය ප්‍රතිපත්තියන්නේ කවරක් අදහස් වේද? ලකුණු තුනයි. මොකද්ද? මහ බැංකුවේ අභිප්‍රායන් ඉටු කරගන්න, මිල ස්ථායීතාවය හා මූල්‍ය ක්‍රමයේ ස්ථායීතාවය ඇති කර ගැනීම සඳහා මුදල් සැපයීම හා පොලි අනුපාතිකය පාලනය කිරීම තමයි මූල්‍ය ප්‍රතිපත්තිය කියන්නේ. අන්න කොච්චර ලේසිද කියලා බලන්න. නේද උස්මි? කොච්චර ලේසිද බලන්න. දෙවෙනි එක මොකද්ද?
ශ්‍රී ලංකා පස්වෙනි කොටස ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රමාණාත්මක හා ගුණාත්මක ණය පාලන ක්‍රම අතර වෙනස. ඔය කිව්වේ වෙනස. ඔය ක්‍රමවේද ඔක්කොම කියන්නේ ප්‍රමාණාත්මක ණය පාලන උපකරණ තුනම කිව්වා. ගුණාත්මක ණය පාලන උපකරණ පහම කිව්වා. එහෙම අවශ්‍ය නැහැ. විභාගෙදී එක එක ලිව්වත් ඇති. ප්‍රමාණාත්මක ණය පාලන උපකරණ කියන රටේ සමස්ත ණය පාලනය කිරීම. ගුණාත්මක කියලා කියන්නේ සමස්ත ණය මුදල නෙවෙයි ඒක ගලා යන දිශාව. එක එක අංශ වලට. දැන් ලංකාවේ තියෙන රටේ මුදල් සැපයුම, ණය සැපයුම මුදල් සැපයුම දෙකම එකයි. හරි? ණය කියන්නේ ඝන ණය නිසා තමයි CP හෝ DDP වැඩි වෙන්නේ. රටේ මුදල් සැපයුම 50000 කියන්නේ 50000 60000 කිරීම වත් 30000 කිරීම තමයි ප්‍රමාණාත්මක ණය පාලනය වෙන්නේ. ගුණාත්මක ණය පාලනය වෙන්නේ මොකද්ද? 50000 වෙනස් කරන්නේ 50000 ගලා යනවනේ එක එක පැති වලට. දැන් පාරිභෝගික ණය ගත්තොත් රටේ නිමුමක් හැදෙන්නේ. ඒ තුල වෙන්නේ මොකද්ද? ඉල්ලුම් වැඩි වෙලා භාණ්ඩ අඩු වෙලා උද්දමනයක් ඇති වෙනවා. පාරිභෝගික ණය සඳහා විවිධ පොලි අනුපාත නියම කරනවා. අපසුරුකුම් වැඩි කරනවා. ඒතකොට ඒ අංශවල ණය ගන්න. උද්දමනය ඇති වෙන අංශවල ණය ගන්න. ඒ හැම වෙලාවටම මේ උද්දමනය රටේ තියෙනවා. නැත්තම් ඉතින් කරන්නේ නැහැ. නැත්තම් කියව ණය දෙනවා. සරලව තේරුම් ගන්න. හැබැයි ඔය තේරුම් ගනිද්දී ඔතන විතරක් කියවලා තේරුම් ගන්න බෑ. මූල පද්ධතිය වල ඉඳලා කතා කරගෙන එන්න ඕන. මූලේ ඉඳලා. දැන් අපි දවස් ගානක් තිස්සේ පාඩම කතා කරනවනේ. මුදල් කියන්නේ මොකද්ද? මට පිළිවෙල හිතපුවා මතකයි. මුදල් කියන්නේ මොකද්ද? භාණ්ඩ හුවමාරුගේ පෙරෙයිවේ භාණ්ඩ හුවමාරුගේ ඒක දුර්වලතා, මුදලේ ලක්ෂණ, මුදලේ ගුණාංග ඔක්කොම කතා කරලා මුදලේ කාර්ය, මුදල් ඉල්ලුම, මුදල් සැපයුම, අධිබලති මුදල්, ප්‍රබල මුදල්, ඊට පස්සේ මුදල් ගුණක ගණන් හැදුවා. මතකද? මූල පද්ධතිය. ඔය කියවන්න පුළුවන් වෙනවා. ඔය කියන්න පුළුවන් වෙනවා. ඒකට ඔන්න මූල ප්‍රතිපත්තිය මූලික වශයෙන් කතා කරා. ඔය ප්‍රමාණාත්මක උපකරණ ටික තමයි දැන් කතා කරන්න හදාන්නේ. ප්‍රමාණාත්මක උපකරණ. ප්‍රමාණාත්මක උපකරණ වලදී පුතේ බලන්න ප්‍රමාණාත්මක උපකරණ වලදී මම ඉස්සෙල්ලා එහාට ගිහිල්ලා එනවා. පිටු අංක 24ට ගිහිල්ලා එනවා. පිටු අංක 24 මෙන්න මේ උපකරණ තුන ගැන කතා කරලා එනවා. මොකද්ද? මෙන්න මේකයි මේක කතා කරලා ඉන්නේ. ඊට පස්සේ මේ දෙක ගැන කතා කරමු. මේ දෙක ගැන කතා. මේ තුනෙන්ම කෙරෙන්නේ රටේ මුදල් සැපයුම උදාහරණයක් හැටියට 50000 නම් ඒක 60ක් කිරීම හෝ වැඩි කිරීම හෝ ඒක අඩු කිරීම තමයි කෙරෙන්නේ. ප්‍රමාණාත්මක. මුදල් සැපයුම කියන එක ඔළුවේ තියෙනවා නේ. කේතින්ට හොඳට මතකයි. දැන් කේතින්ට මතක් වෙනවා. මොකද මතක් වෙන්නේ? එම් හතරේ තියෙන්නේ මොනවද? මතක් වෙන්නේ නැත්තම් මගේ අඩුවක් නෙවෙයි ඔයාලේ අඩුවක්. එම් හතරේ තියෙන්නේ මොකක්ද? CP එකයි DDP එකයි මේවා මතක් වෙන්නේ නැත්තම් ටොක්ක්ක් කන ගන්න. අනේ දෙයියනේ අම්මා තාත්තා වියදම් කරන සල්ලි. TSD P ඊට අමතරව TSD NRFC FC RD FCBU RFC LSB ඔය මතක නැත්නම් ආරමයි හොඳේ. මම දැන් YouTube එකට ගිය වෙලාවේ මම දැක්කා මේ මම මගේ නම ගහනකොට අජන්ත දිසානායක කියලා ආවා සර් කෙනෙක් කම්බයි මැක් සර් කෙනෙක්ගේ වීඩියෝ එක. ඒ සර් කියවන හොඳට ඉගෙන ගන්න ළමයිට කියවන. ඒ සර් කිව්වා මම දැක්කා ඊ වීඩියෝ එකේ යම් දරුවෙක් හරියට වැඩ කරන්නේ නැතුව පිස්සු කෙලිනවා නම් ඊට පස්සේ ඒ දරුවාට ඉපදෙන දරුවා ඊට වඩා අපතේ බවටපත් වෙනවා කියලා වීඩියෝ එකේ තියෙනවා. ඒක හරි. ඒ තමයි සබාදාන. ඔයාලගේ අම්මා තාත්තට අකීකරු වෙනවනම් තව අවුරුදු 10කදී විතර ඔයාලට දරුවෙක් ලැබෙන්නේ. මං හිතනවා අපේ අය නැහැ කියලා එහෙම. එහෙම ලැබෙන්නේ ඊට වඩා එපා කරපු හත් කූරුවක්ද කාපංග කටු අද අම්මට දෙන තාත්තට දෙන කටු එහෙම. අජන්ත දිසානායක කියලා ගහන බානිනු පළු යනවා කම්බයින් මැක්ස් ගුරුවරු හොඳට උගන්වනවා. හැබැයි පළු යන්න බණින්න. හරි ඒ සර් කියන එක හරි. ඒක බලන්න. ඒතකොට මේව මත දින්න ඕනේ. ඒතකොට කවද්දෝ පාඩම් කරන්නේ. හොඳට මත දින්න ඕනේ. දැන් මෙන්න මේකේ ප්‍රමාණය බලපාන්නේ මේක. මේව ආසන්න මුදානේ පුතේ. මේව ආසන්න මුදා. මෙන්න මේ දෙකනේ බලපාන්නේ කොහෙද වැඩි වෙන්න පුළුවන් අඩු වෙන්න.
ඕකනේ වාණිජ බැංකුව ණය දෙනකොට මේක වැඩි වෙනවා DDP demand deposit people මේක currency of people මේක වැඩි වෙනවා අඩු වෙනවා මහා බැංකුවේදී මේක වැඩි වෙනවා මේක වාණිජ බැංකුවේදී මේක අඩු වෙනවා මේකනේ පාලනය කරන්නේ මේකෙන් අපි බලමු කොහොමද පාලනය වෙන්නේ මේ ක්‍රියාමාර්ග තුන පිටුවංක 24 8ම මාතෘකාවක් තියෙනවා දැන් අරකට මම යනවා මාතෘකාව මොකද්ද ආර්ථිකයේ සමස්ත මුදල් සැපයුම කෙරෙහි බලපෑම් කිරීම සඳහා මහ බැංකුව විසින් යොදා ගන්න ලබන ප්‍රධාන උපකරණ තුන. පළවෙනි එක මහ බැංකුවේ පොලි අනුපාත වෙනස් කිරීම. අර තුන කියන්න හදන්නේ මම පොඩ්ඩක් කියන්නකෝ අහගන්නකෝ. වාණිජ බැංකු වලට ණය ඕන වෙනකොට වාණිජ බැංකු වලට මිනිසුන්ට ණය දෙන්න මිනිසුන්ට ණය දෙන්නේ DDP දීලානේ. ඉල්ලුම් තැන්පතුලින් දෙන්නේ. මම ගිහිල්ලා වාණිජ බැංකුවෙන් ණයක් ඉල්ලුවොත් ලක්ෂ 50ක එයාලා කරන්නේ මොකක්ද දන්නවද? මා නමින් ලක්ෂ 50ක ඉල්ලුම් තැන්පතුවක් ආරම්භ කළා මට එක් පොතක් දෙන්න. ඔබ ගිහිල්ලා ගණන් කරපන්. එතකොට DDP කියලා දෙයක් අලුතෙන් ඇති වුණා ආර්ථිකේ. ඇති වෙනකොට මොකෝ වෙන්නේ? මුදල් සැපයුම වැඩි වෙනවා. හැබැයි වාණිජ බැංකුව වලට මහ ජනතාවට ණය දෙන්න නම් වාණිජ බැංකුව වලට මහ ජනතාවට ණය දෙන්න නම් වාණිජ බැංකුව වල සල්ලි තියෙන්න ඕනේ යම් ප්‍රමාණයක්. වාණිජ බැංකුව වල සල්ලි නැති වෙනකොට වාණිජ බැංකුව දුවගෙන යන්නේ කාගෙන් ණයගේ එන්නද මහ බැංකුව. මහ බැංකුවට ගිහිල්ලා වාණිජ බැංකුව People's Bank, BOC Bank, සම්පත් බැංක්, කොමර්ෂල් බැංක්, සෙලාන් බැංක් ඔය සියලු බැංකු ඕන්ට සල්ලි නැති වෙනකොට දුවන්නේ කොහෙද? මහ බැංකුවට ගිහිල්ලා සල්ලි ඉන්න. මහ බැංකුවෙන් සල්ලි ඉල්ලනකොට මහ බැංකුව හොඳ ආකාරයෙන්ම දන්නවා මුන් සල්ලි ඉල්ලන්නේ වාණිජ බැංකුව සල්ලි ඉල්ලන්නේ මේ මහ ජනතාවට සල්ලි දෙන්න. ණය දෙන්න. බලන ආර්ථිකයේ මුදල් සැපයුම වැඩිද අඩුද කියලා. එම්මතර වැඩිද අඩුද කියලා. වැඩි නම් ණය දෙයියනේ තව ණයකින් ඉඳුනවා තව වැඩි වෙනවනේ. වැඩි වෙන ආකාර දෙකක් තියෙනවනේ. මහ බැංකුව වාණිජ බැංකුවට ණය දෙන්නේ කාගේ නිකුත්ද? CP වැඩි වෙනවා. වාණිජ බැංකුව අපට ණය දෙන්නේ DDP වැඩි කළා. ඉල්ලුම් තැන්පත්. මේ දෙකම වැඩි වෙනවනේ. එතකොට මහ බැංකුව බලනවා රටේ මහ ජනතාව ගාව තියෙන මුදල් ප්‍රමාණය වැඩිද අඩුද? වැඩි. එහෙනම් මොකෝ වෙන්නේ? එහෙනම් මේ කට්ටිය ණය දීලා බෑනේ. ණය දෙන්න බෑ කියන්නේ නෑ. රටේ මුදල් ප්‍රමාණය වැඩි නම් මුදල් සැපුම වැඩි නම් උසාදී මහ බැංකුව මොකෝ කරන්නේ? වාණිජ බැංකුව වලට කියනවා "රයිට් මෙන්න ණය පොලි අනුපාතය වැඩි කරන්න." මේ මහ බැංකුව වාණිජ බැංකුව වලට ණය දෙද්දී ආය කරන පොලි අනුපාතය තමයි බැංකු පොලි අනුපාතය කියන්නේ. මහ බැංකුව වාණිජ බැංකුවට ණය දෙද්දී වාණිජ බැංකුව ණය ඉල්ලන් එනකොට සල්ලි නැතුව ඒ වාණිජ බැංකුවට මහ බැංකුව ණය දෙද්දී අය කරන පොලි අනුපාතය තමයි බැංකු පොලි අනුපාතය කියන්නේ. මහ බැංකුවට හැංගී යනවා නම් ආර්ථිකයේ මුදල් ප්‍රමාණය වැඩි කියලා. මිනිස්සු අත ගැවසෙන මුදල් ප්‍රමාණය වැඩි කියලා. මහ බැංකුව වාණිජ බැංකුව වලට කියන්නේ නෑ ණය දෙන්න බෑ කියලා. දෙනවා වැඩි පොලියට. වැඩි පොලියට ණය ගෙනල්ලා වාණිජ බැංකු මහ ජනතාවටත් ණය නිකුත් කරන්නේ තිසුණි වැඩි මිලට. වැඩි පොලියට. ඒතර මහ ජනතාව ණය ගන්නෙ නෑ. වැඩි පොලියට ණය අරන් මොන උපයන්නේ? ගන්නෙ නෑ. ඒතර රටේ මුදල් සැපයුම අඩු වෙනවා. ඒ මහ බැංකුවට හැංගී යනවා නම් වාණිජ බැංකු මහ බැංකුවෙන් එලා ණය ඉල්ලද්දි රටේ මුදල් ප්‍රමාණය උසාවි අඩුව කියලා. මිනිස්සු අත ගැවසෙන මුදල් ප්‍රමාණය අඩුව කියලා ඒක වැඩි කරන්න ඕන. වැඩි කරන්න මොකෝ කරන්නේ? මහ බැංකුව වාණිජ බැංකුවට ණය දෙන්නේ අඩු පොලියට. අඩු පොලියට ණය දෙනකොට තුල්හාරි අඩු පොලියට ණය දෙනකොට මොකෝ වෙන්නේ? වාණිජ බැංකුව අඩු පොලියට මහ බැංකුවෙන් ණය ගෙනල්ලා ගේනවා එකම සීපි වෙන්නේ. අඩු පොලියට ජනතාවට ණය දෙනවා. ජනතාව ණය ගන්නවා කියන්නේ DDP වැඩි වෙනවා. රියල් ඩියුට් එකේ DDP වැඩි නෑ කියලා කියන්නේ. අන්න මහ බැංකුවට එනනම් මේක හසුරවලා බැංකු පොලි අනුපාතය හසුරලා මුදල් සැපයුම වැඩි කරන්නත් පුළුවන් අඩු කරන්න. ඔන්න ඒක තමයි අංක එකෙන් කියලා තියෙන බලන්න මම කියපු ආකාරය. මහ බැංකු පොලි අනුපාතය වෙනස් කිරීම. මහ බැංකු පොලි අනුපාතික යන අවසාන ණය දෙන්නා වශයෙන් වාණිජ බැංකු වලින් මහ බැංකු අය කරන ලබන පොලියයි. වාණිජ බැංකු වලින් අය කරන්නේ. මහ බැංකු පොලි අනුපාතික ඉහළ නැංවූ විට වාණිජ බැංකු ණය සැපීමේදී අය කරන ලබන පොලි අනුපාතික ඉහළ නැංවු ලැබේ. ඉල්ලුම අඩු වීමෙන් මුදල් සැපයීම සංකෝචනය වේ. අන්න පුතේ එතන හදාගන්න මෙන්න මෙහෙම. මෙහෙම කිව්ව මහ බැංකුව පොලි අනුපාතික ඉහළ නැංවූ විට වාණිජ බැංකු ණය සැපීමේදී අය කරන ලබන පොලි අනුපාතිකද ඉහළ නැංවු ලැබේ. එවිට ණය
කියලා වචනේ දාගන්න. ඉල්ලුමට වම් අත පැත්තෙන් දාගන්න. හතරවෙනි පෙළේ තියෙන්නේ එවිට ණය ඉල්ලුම අඩු වීමෙන් මුදල් සැපයුම සංකෝචනය. ණය ඉල්ලන්නේ නැහනේ. එවිට ණය ඉල්ලුම අඩු වීමෙන් මුදල් සැපයුම සංකෝචනය. හරි. ඒකටම තියෙනවා මහා බැංකු පොලි අනුපාතය අඩු කරනු ලැබුව විට වාණිජ බැංකුව විසින් ණය සැපීමේදී අය කරන පොලි අනුපාතය පහළ දමනු ලැබේ. ණය ඉල්ලුම වැඩි වීමෙන් මුදල් සැපයුම ප්‍රසාරණය. ආන්න බැංකු පොලි අනුපාතයෙන් පුළුවන් පොතේ මුදල් සැපයුම පාලනය කරන්න. බැංකු පොලි අනුපාතය කියන්නේ මහා බැංකුව වාණිජ බැංකුවට දෙන ණය පොලිය. මුදල් ණය දෙද්දී අය කරන පොලිය. දෙවෙනි එක බලන්න 25 වෙනි පිටුවේ උඩම තියෙන ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය වෙනස් කිරීම. මේ වාණිජ බැංකුව ගත්තම හොඳට අහුම්කම් දෙන්න. වාණිජ බැංකුව ගත්තම මේ වාණිජ බැංකුව වලට සල්ලි ගණන් එනවනේ. වාණිජ බැංකුව වලට තැන්පතු ගණන් එනවා. මේ ගලාගෙන එන තැන්පතු වල ඔක්කොම තැන්පතු ආයෝජනය කළොත් ලාභයක් එනවා. ඒ අරමුණට කියන ලාභදායීත්වය කියලා. වාණිජ බැංකුව වලට ගලාගෙන එන තැන්පතු විශාල මුදලක්. ඒවා අනිවාර්යයෙන් මේ වගේ ලාභ උපයන්න ඕන. ඇයි? සේවකින්ට පඩි ගෙවන්න ඕන. බැංකු සාඛා කාර්යාලය පවත්වාගෙන යන්න ඕන. තැන්පතු හිමියන්ට පොලි ගෙවන්න ඕන. උකට සල්ලි තියෙන්න ඕනේ. එහෙනම් තැන්පතු හැටියට ගලා එන සියලු මුදල් ආයෝජනය කළොත් මිනිසුන්ට ණය දීලා සල්ලි පෙවුවොත් ව්‍යාපාරික ආයෝජනය කළොත් කොටස් වලට පොලියක් එනවා, ලාභයක් එනවා. ඒක තමයි ලාභදායීත්වය කියන්නේ. වාණිජ බැංකුව වල ඒක අරමුණ. හැබැයි ඔක්කොම ආයෝජනය කළා වාණිජ බැංකුව වල තැන්පතු හිමියෝ ඇවිල්ලා ඉල්ලුවොත් තුල්හාරි තැන්පතු ආපහු දී ගන්න විදියක් නැහැ. ලාභය සඳහා ඔක්කොම ආයෝජනය කරත් බැංකුව බංකොලොත් වෙනවා. මිනිස්සු කියන සල්ලි ඇවිල්ලා ඉල්ලනකොට ආපහු දුන්නේ නැතුව මොකෝ කරන්නේ? දෙනකම් බලන් ඉඳලා මොකෝ කරන්නේ? දෙනකම් බලන් ඉඳලා ආයි දාන්නේ නැහැ. බැංකුව බංකොලොත්. එහෙනම් වාණිජ බැංකුව වල තවත් අරමුණක් තමයි පුතේ එන තැන්පතු වලින් යම් ප්‍රමාණයක් ළඟ තියාගෙන ඉතුරු ආයෝජනය කරන්න ඕනේ. අනේ ළඟ තියාගන්නේ වට අපි කියනවා ද්‍රවශීලත්වය. ද්‍රවශීලතාවය කියන්නේ සල්ලි හැදෙන්න තියා ගැනීම. ෆකියුට් එකේ මුලම කතා කරා ද්‍රවශීලතාවය කියන්නේ මුදල් ළඟ තබා ගැනීම. එහෙනම් වාණිජ බැංකුවට ගණන් එනවා ලක්ෂයක්. හිතන ලක්ෂයක් ගණන් එනවා එක තැන්පතු. මහා බැංකුව මේ වාණිජ බැංකුවට ඕඩර් එකක් දෙනවා. තොපිට බෑ සම්පූර්ණයෙන්ම ආයෝජනය කරන්න. 120ක් ළඟ තියාගන්න ඕන. 120ක් ළඟ තියාගෙන 20ක් කියන්නේ ලක්ෂෙන් නම් 20000ක් ළඟ තියාගෙන 80000ක් ණයට දෙන්න පුළුවන්. ආයෝජනය කරන්න පුළුවන්. මෙන්න මේ 120ට අපි කියනවා ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය කියලා. මහා බැංකුව වාණිජ බැංකුව වලට තැන්පතු මුදල් වලින් ළඟ තබාගත යුතුයි. මුදල් හැටියට ළඟ තබාගත යුතුයි. මහා බැංකුව නියම කරන අනුපාතය අපි කියනවා විවස්ථාපිත සංචිත අනුපාතය. මේ ළඟ තියාගන්න බෑ. ඒ සල්ලි ටික කියලා සෙන්ට්‍රල් බැංකුවේ මහා බැංකුව තැන්පත් කරනවා. ලක්ෂයක් තැන්පතු ගලන් යනකොට 120 නම් සංචිතේ 20000ක් මහා බැංකුවේ තැන්පත් කරනවා. එතකොට මෙයාලට ණය දෙන්න පුළුවන් 80000. DDP වැඩි වෙන්නේ මුදල් සැපයීමේ දෙවෙනි සංගතියේ DDP වැඩි වෙන්නේ 80000. මේ අනුපාතය 50ක් කරයි කියමු. එහෙනම් 50000ක් තියන්න ඕන. 50000යි ණය දෙන්න පුළුවන්. මේක 10ක් කරයි කියමු ලක්ෂයක් එනකොට. 10000යි 90000ක් ණය දෙන්න පුළුවන්. දැන් ඔයාලට තේරෙනව නේද මේ අනුපාතය වැඩි කළොත් වාණිජ බැංකුව වලට DDP හැටියට ණය දෙන්න පුළුවන් ප්‍රමාණය වැඩි වෙනවා. වැඩි කළොත් අඩු වෙනවා. DDP කියලා කියන්නේ මුදල් සැපයීමේ දෙවෙනි සංගතය. ඉල්ලුම් තැන්පතු demand deposit prepaid. එහෙනම් මහා බැංකුවේ ප්‍රමාණාත්මක ණය පාලන උපකරණයක් තමයි මෙන්න මේ අනුපාතය. මේ අනුපාතය වැඩි කළොත් මොකෝ වෙන්නේ? ණය දීම අඩු වෙනවා.
180ක් වලත් 20000 ණයට දෙන්න වෙන්නේ ලක්ෂයක් එනවනේ. 10%ක් වලත් 90000 ණයට දෙන්න. මේ අනුපාතය. ඒතකොට DDP කියලා කියන්නේ ණය දෙනවා කියන්නේ මුදල් සැපයුම් පාලනය කිරීම. ආන්න ඒක තමයි මේ ව්‍යවස්ථාපන අනුපාතය. ලංකාවේ වර්තමාන ගෝඨාභය රාජපක්ෂ රජයේ ජනාධිපතිතුමා බලයට පත් වෙනකොට මේ අනුපාතය 4%යි තිබුණේ. 4%යි. මම ඉදිරි පාඩමේදී උගන්වනවා මේ 104 කියන්නේ 4න් 100 ගුණයක් ණය දෙන්න පුළුවන්. කතා කරන විදිහට 25 ගුණයක් ණය දෙන්න පුළුවන්. 25 ගුණයක් ණය දෙන්න පුළුවන්. ගෝඨාභය ජනාධිපතිතුමා බලයට පත් වෙනකොට මේ සංචිත අනුපාතය 4යි. 10ක් එනවනම් රුපියල් 100ක් එනවනම් 4ක් මහ බැංකුව තැන්පත් කරන්න පුළුවන් 96ක් දෙන්න පුළුවන් ණය හැටි. 96 විතරක් නෙවෙයි ඉදිරි රියුටේජ් කතා කරනවා. 96 ඒව 25 ගුණයක් දෙන්න පුළුවන්. ඒක මම කියා දෙනවා. කොහොමද කියන්නේ? ගෝඨාභය රාජපක්ෂ රජය දැන් අවුරුද්දකට අවුරුදු එකමාරකට උද්දිම කරේ. ඔය සංචිතය පහළ දැම්මා. කීය දක්වා? 102ක් දක්වා. එතකොට 100 බෙදුව දෙකකින් කියන්නේ 50 ගුණයක් ණය දෙන්න පුළුවන්. ඒ කාලේ බැංකුවක් ගාවින් යන්නත් බය ඇදලා අරන් ණයක් දීලා. ඒ ආර්ථික තීන්දුව තියෙනවා. ප්‍රායෝගික ක්‍රියාත්මක වුණා. 104 තිබිච්ච එක 102 කළා දැන්. 102 කළා දැන්. ඒක තමයි. දැන් ඔයාලට මෙතනින් තේරෙනවා. තව ඉදිරියට කතා කරනවා. මෙතනින් තේරෙනවා ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය කියලා කියන්නේ වාණිජ බැංකුව ළඟ තබාගත් යුතුයි මහ බැංකුව නියම කර අනුපාතය. ඒක අඩු වුණොත් මුදල් සැපයුම වැඩි වෙනවා. වැඩි කළොත් අඩු වෙනවා. දැන් පුතේ බලන්නකෝ පිටුවංක 25 උඩන ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය වෙනස් කිරීම. ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය යනු වාණිජ බැංකුව තමන් ළඟ තිබෙන ඉතුරුම් හා කාලීන තැන්පතු මත මහ බැංකුවේ පවත්වාගෙන යන තැන්පතුව. මතකද අර අධිබලති මුදල් වල පළවෙනි එක තමයි මහ ජනතාව සතු විවහාර මුදල්. දෙවෙනි එක තමයි වාණිජ බැංකුව සතු විවහාර මුදල්. තුන්වෙනි එක තමයි වාණිජ බැංකුව මහ බැංකුවේ කර තැන්පතු කියලා කියනවා. සංචිත ආන්න එක තමයි මේ කියන්නේ. සංචිත. අපි එතෙන්ද කිව්වා. අධිබලති මුදල් වල තිබුණේ කරුණු තුනයි. මහ ජනතාව සතු විවහාර මුදල් කියන්නේ CP වාණිජ බැංකුව සතු විවහාර මුදල් කියලා කිව්වේ අධිසංචිත. වාණිජ බැංකුව වල තියෙන සල්ලි. අර මහ බැංකුවේ තැන්පත් නොකර සල්ලි හැටියට කියනවා නම් ඒක. ඊට අමතරව වාණිජ බැංකුව මහ බැංකුවේ කරා තැන්පතු කියලා වරායන සංචිත කියලා දාලා. සංචිත කියන්නේ මේ අනුපාතය. ඒක වැඩි කළොත් ණය දීම අඩුයි, අඩු කළොත් වැඩි. එනම් වාණිජ බැංකුව ද්‍රවශීලතාවය ආරක්ෂා කර ගැනීම සඳහා මුළු තැන්පතු වලින් ළඟ තබාගත යුතු අනුපාතයයි. ඒක තමයි පුතේ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය කියලා කියන්නේ. බලන්න ඔක වැඩි අඩු කරනකොට වෙන දේ බලන්න. ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය වැඩි කළ විට බැංකු පද්ධතියේ අධිසංචිත පහළ යනවා. වැඩි කරනකොට ඉතුරු ටික පහළ යනවා. 50 කළොත් ලක්ෂෙන් 50000 දෙන්න පුළුවන්. 10 කළොත් 90000 දෙන්න පුළුවන්. මුදල් සැපයුම පහළ යනවා. ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය අඩු කළ විට බැංකු පද්ධතියේ අධිසංචිත වැඩි වෙයි. ණය සැපයුම ප්‍රසාරණය වීම වගේ මුදල් සැපයුම ඉහළ යනවා. ඒක තේරෙනවා සරලයි. මේ විවට වෙනකොට කටයුතු කියන්නේ මොකද ඊළඟට? විවට වෙනකොට කටයුතු කියන්නේ මෙන්න මේක මොකක්ද? විවට වෙනකොට කටයුතු කියලා කියන්නේ මහ බැංකුවට යම් අවස්ථාවක හැංගී යනවා නිස්මි මිනිස්සු අතර සහ වාණිජ බැංකුව වල තියෙන මුදල් වැඩි කියලා. මුදල් වැඩි වෙනකොට මොකෝ වෙන්නේ? දැන් වර්තමාන ලංකාවේ මුදල් වැඩි. යක් ඉදිරියේ රුපියල් 5ක් තිබුණොත් අපි අවුල් වෙනවද? නෑනේ. අන්ති ඇරපු වෙලාවට ඕගාලා වාලා එන රුපියල් 5ක් පාරේ වැටලා තියෙන අවුලන්නේ නැහැ. ඇයි හේතුව? කට්ටිය ඉදිරියේ පාත් වෙන එක වටින රුපියල් 5ට වඩා. අද රුපියල් 5ේ ගුණත්වය අඩු වෙලා. ක්‍රේශක්තිය අඩු වෙලා. මම පහුගිය දවසේ පන්සලකට ගියා. ඊළා බෝධිය ගාවට ගියා පූජාවක් කරා. පාන්තිරේ පිච්චෙනවටත් තියලා තිබුණේ රුපියල් 5 කාසි. පාන්තිරේ වැඩියෙන් පිච්චෙනවට වඩා අඩු වටිනාකමක් තමයි රුපියල් 5.
දන්නවනේ අර මැටි පහන්ට පාන්තියේ ඇවිල්ලා රුපියල් 5ක් තියන බාර. එම් තියෙනවනේ. අන්න බලන්න මුදලියාගේ පහත වැටෙනවා මුදල් ලැබීමකට. එතැමිට කොන්දොස්තර මහත්තයා ඉදිරි පහ දෙන්නේ නැහැ. ඒක අපි ගණන් ගන්නෙත් නැහැ. රුපියල් 5. දැන් 20 කාසියත් ඇවිල්ලානේ. 20 කාසියත් ඇවිල්ලා. ඒ රටේ මුදල් වැඩි වෙනවා. ඔයනි අවස්ථාවලදී මහ බැංකුව කල්පනා කරනවා මේ මුදල් ටික අඩු කරගන්න. මහ බැංකුව මොකෝ කරන්නේ? පත්‍රිකාවක් හදලා භාණ්ඩාගාර බිල්පත කියලා ගහනවා. ඒකේ දාන පොලි අනුපාතයක. පොලි අනුපාතයක දාන 10ක් 15ක් දාන. දාලා විකුණන මිනිසුන්ට දෙන්න. ඒකට අපි කියන සුරුකුම්පත් කියලා. විනිමය බිල්පත් භාණ්ඩාගාර බිල්පත් ඔහොම නම් වලින් කියන්නේ. මහ ජනතාවට දෙන්න. අපිට තේරෙනවා වැඩි පොලි අනුපාතයක් තියෙනවා. අපි ගන්නවා කියන්නේ. ලක්ෂ 5ක් දීලා එක ගන්න. මේ පත්‍රිකාව ගෙදර ගෙනවා තියන් ඉන්නේ. මොකද්ද උනේ? ආර්ථිකයේ ගැවසෙන රුපියල් ලක්ෂ 5ක් මහ බැංකුව හිර කරා. මුදල් සැපයුම අඩු. ගොඩක් ගන්න වාණිජ බැංකුවත් ගන්න මේවා. හොඳ ලාභදායී සුරුකුම් පත්‍රය. ගන්නකොට වාණිජ බැංකුවල තියෙන සල්ලිත් මහ බැංකුවට ඇදලා යනවා. මහ බැංකුවේ සල්ලි හිර කරලා තියෙනවා. රටේ මුදල් සැපයුම අඩු. හැබැයි මහ බැංකුවට හැංගිලා යනවා රටේ මුදල් සැපයුම අඩුයි කියලා. රටේ මිනිස්සුන්ට ගැවසෙන මුදල් ප්‍රමාණය අඩුයි කියලා. ඒක තව අනිත් පැත්ත කියන්නේ. මහ බැංකුව මොකෝ කරන්නේ? අර මිනිස්සු ගණපු සුරුකුම්පත් තියෙනවනේ. බිල්පත් තියෙනවනේ. අනේ මිනිස්සු ගණපු බිල්පත් පොලියත් එක්ක ගෙවලා ගන්නවා. ඒක මහ බැංකුවෙන් සල්ලි ආය ආර්ථිකයට එන වාණිජ බැංකුවට එන සල්ලි. ඒ මිනිස්සු ගාව තියෙන මගේ ගාවත් ලක්ෂ 10ක භාණ්ඩාගාර බිල්පත් තියෙනවා. මම දෙනවා. මට ලක්ෂ 12ක් එනවා. ඒ කියන්නේ මිලදී ගන්න. අන්න මහ බැංකුව විවෘත වෙළඳපොලේ විවට වෙළඳපොල කියන්නේ ඒකයි. විවෘත ඕපන් කියන්නේ. මහ බැංකුව විවෘත වෙළඳපොල කියන්නේ මොකක්ද? මහ බැංකුවෙන් යම් දෙයක් මිලදී ගන්නකොට විකුණනකොට අතරමැදි තරවකරුවෝ ඉන්නවා. තරවකරුවෝ නැතුව ඍජුවම ජනතාවත් එක්ක ගනුදෙනු කරනවා නම් ඒක විවෘත වෙනවා. අනේ විවෘත වෙළඳපොලේ සුරකුම්පත් මිලදී ගත්තොත් මහ බැංකුව කාසියා නෝට්ටු ආර්ථිකයට ඇදලා යන මුදල් සැපයුම වැඩි වෙනවා. විකුණන සුරකුම්පත් කාසියා නෝට්ටු මහ බැංකුවට ඇදලා ගිහිල්ලා මුදල් සැපයුම අඩු වෙනවා. ඔච්චරයි ප්‍රධාන ක්‍රියාමාර්ගය. බලන්න ඒක. විවට වෙළඳපොළ කටයුතු. විවට වෙළඳපොළ යනු වෙළඳපොළේ ද්‍රවශීලතාවය කියන්නේ මුදල් ප්‍රමාණය පාලනය කිරීමට භාණ්ඩාගාර බිල්පත් භාණ්ඩාගාර බැඳුම් කර වැඩි රජයේ සුරකුම්පත් පුතේ මේ භාණ්ඩාගාර බිල්පත් භාණ්ඩාගාර බැඳුම් කර විනිමය බිල්පත් මොනවා කිව්වත් ඔය ඔක්කොටම කියන්නේ පුතේ පිළිනපත් කියලා. මුදල් ඉල්ලුම ගාවදී කතා කරා පිළිනපත්. දැන් ඔයාලා දන්නවනේ ලොතරැයි කිව්වම ලොතරැයිනේ වචනේ. නමුත් ඕකේ තියෙන සංවාදිතරයියේ තියෙන විවිධ සනිදා වාසනාව තියෙන නම් දන්නෙත් නෑනේ. සනිදා වාසනාව ආරෝග්‍ය කියලා තියෙන ඒ ඔක්කොම විවිධ නම් වලින් තියෙන ලොතරැයි විශාල සංඛ්‍යාවක්. ඒ ඔක්කොටම කියන එක නම ලොතරැයි. ඒ වගේම තමයි ඔය භාණ්ඩාගාර බිල්පත් භාණ්ඩාගාර බැඳුම් කර විනිමය බිල්පත් විවිධ පත්‍රිකා සෛරීත්ව බැඳුම් කර ඔය සියලු ඒවට කියන එකම නම තමයි පිළිනපත් පිළිනපත් පිළිනපත්. ඒක ලොකු මාතෘකාවක්. මම එදත් පෙන්වුවා දුවේද මම හිතන්නේ. එදත් පෙන්වුවා. මේවා ඔයාලට උගන්වන්න බෑ මේ කොමර්ස් ළමයිට මේ උපාධි ළමයිට උගන්වන්න ඔයාලට උගන්වන්න කියන්නේ මේ ශ්‍රී ලංකාවේ මූල්‍ය වෙළඳපොළ සියලු බිල්පත් පිළිබඳ කතා කරන මෙතන රාජේෂ් රුකුම්පත් මේ පොතේ පිටු තියෙනවා 282ක් ඒ නිසා ඔයාලට නිකම් පිළිනපත් විතරයි කියන්නේ මේක ඔක්කොම තියෙන පිළිනපත් විස්තර උපාධි පන්ති වලට උගන්වන්නේ පොතේ මිලත් ඇවිල්ලා 1400 ගණන් මේක ඔක්කොම තියෙන විස්තර ඒ බිල්පත් පවා තියෙනවා බිල්පත් වල ආකෘති ඔක්කොම තියෙනවා කොටස් වලට බලක් තියෙනවා කොටස් වලට පොළ කියන්නේ වෙන මොකද ඉස්සර ඉගෙනුවා ඔයාලට දැන් උගන්වන්නේ කොටස් වලට පොළ
බලමු විවට වෙළඳපොළ කටයුතු. ආයි මම කියවන්නේ. විවට වෙළඳපොළ යනු වෙළඳපොළ ද්‍රවශීලතාවය පාලනය කිරීමට භාණ්ඩාගාර බිල්පත් භාණ්ඩාගාර බැඳුම් කරවැනි රාජ්‍ය සුරකුම්පත් මහ බැංකුව සතු මහ බැංකු සුරකුම්පත් විවෘත වෙළඳපොළේ මිලදී ගැනීම හෝ විකිණීමයි. මෙමගින් ආර්ථිකයේ මුදල් ප්‍රමාණය හා පිරිවැය කොඩි අනුපාතිකය වෙනස් කිරීම මගින් ආර්ථිකයේ ආර්ථික මිල ස්ථායීතාවය ළඟා කර ගැනීමට අපේක්ෂා කරයි. මුදල් මූල්‍ය ප්‍රතිපත්තිය කියන එකනේ පුතේ. යටින් කියලා තියෙනවා. මහ බැංකුව විසින් රජයේ සුරකුම්පත් බැංකු පද්ධතිය වෙත අලෙවි කළ විට බැංකු පද්ධතියේ සංචිත ප්‍රමාණය පහළ යයි. ණය සැපයීම අඩු වී සංචිත ගැන තියෙන මුදල් ප්‍රමාණය අඩු වී මුදල් සැපයීම සංකෝචනය වේ. මහ බැංකුව විසින් සුරකුම්පත් මිලදී ගනු ලැබුව විට බැංකු පද්ධතියේ සංචිත ප්‍රමාණය ඉහළ යයි. මුදල් සැපයීම ප්‍රසාරණය වේ. පොඩ්ඩක් හිතන්නකෝ දැන්. මෙන්න මේකේ ඡේදය ආයිවන් කියවනවා. උසාවි වාණිජ බැංකු තියෙනවනේ. වාණිජ බැංකු තියෙනවා. මේ වාණිජ බැංකු වල මේ සංචිතය තියෙන්නේ 120 තියාගන්න ගියොම මේ 100 වාණිජ බැංකු 120 තියෙන්නේ කොහෙද? සෙන්ට්‍රල් බැංක් එකේ. සෙන්ට්‍රල් බැංක් එකේ තමයි 120 තියෙන්නේ. හිතන්න ඔයාලා වාණිජ බැංකු. මං සෙන්ට්‍රල් බැංක්. මහ බැංකු. තිසුනි ඔයාලා 120 මගේ ළඟ තැන්පත් කරලා තියෙනවා. කවුරු 120 තැන්පත් කරලා තියෙනවා. තිසුනි කියන වාණිජ බැංකුවේ 120ක සංචිතයක් මා සතුව තියෙනවා. උසාවි චේතින් කියන වාණිජ බැංකුව වල සංචිත සෙන්ට්‍රල් බැංක් වල මගේ ළඟ තැන්පත් කරලා තියෙනවා. දැන් අපි දෙන්න අතර අපි ගනුදෙනු කරනවා. මම සුරකුම්පත් විකුණනවා ඔයාලට. විකුණනකොට ඔයාලා සල්ලි දෙන්න ඕනේ මට. ඔයාලා මට සල්ලි දෙන්න ඕනේ. ඔයාලා සල්ලි දෙන්නේ නැහැ. ඔයාලා ලක්ෂ 5ක සුරකුම්පත් තිසුනි ගන්නවා නම් මං කරන්නේ තිසුනි සතුව තියෙන තිසුනි නමින් තිසුනි කියන වාණිජ බැංකුව නමින් මහ බැංකුවේ තියෙන සංචිතෙන් ලක්ෂ 5ක් අඩු කරලා දාන්න. එයි එයා මට සල්ලි දෙන්න ඕන ලක්ෂ 5. මං එයාගේ සංචිතය අඩු කරලා දෙනවා. එතකොට එයාට ණය නිකුත් කිරීමේ හැකියාව අඩු වෙනවා. ඒ පුරවන්න පේවා එයා. මම ඔයාලගේ මිලදී ගත්තේ කිව්ව සුරකුම්පත්. එතකොට උසාවි ඔයාට මම සල්ලි ගෙවන්න ඕන. ඔයා වාණිජ බැංකුවකට යන්න ඔයාට මම සල්ලි ගෙවන්න ඕන සෙන්ට්‍රල් බැංක් එකට. සල්ලි ගෙවනකොට ඔයාට සල්ලි දෙන්නේ නැහැ. ඔයාගේ සංචිතයක් තියෙනවා අන්න එක වැඩි කරලා දාන්න. ඒ සංචිතය තියෙන එකට. දැන් හිතන්න තිසුනි කියන බැංක් එක නමින් චෙක් පතක් ලියනවා. ලියලා කාට හරි ගනුදෙනුවක් දෙන්න. ලක්ෂයක කියන්නේ ඒ චෙක් එක ගිහිලා උසාවි කියන බැංක් එකේ තැන්පත් කරනවා. දැන් පැහැදිලි තිසුනිගේ සල්ලි ලක්ෂයක් තිසුනි කියන බැංකෙන් සල්ලි ලක්ෂයක් උසාවි කියන බැංකට යනවා. ඒ වුමාරු වෙන්නේ කොහෙන්ද පුතේ? සෙන්ට්‍රල් බැංක්. තිසුනිගේ සංචිතෙන් අඩු වෙලා උසාවි සංචිතය වැඩි. ඒකට කියන අපි චෙක්පත් නිෂ්කාශනය කරනවා. ඒ සංචිතය තියාගෙන මහ බැංකුව මොකෝ කරන්නේ? වාණිජ බැංකුවල එක ගනුදෙනු කරද්දී සංචිතය වැඩි කරනවා අඩු කරනවා වැඩි කරනවා අඩු කරනවා. ඒක තියාගන්න. චෙක්පත් නිෂ්කා දැන් මට වැටුප් ගෙවන්නේ පුතේ පීපල්ස් බැංක් චෙක්පතකින්නේ. රජයේ ඒකාබද්ධ අරමුදල තියෙන්නේ ගුරු වැටුප් අරමුදල තියෙන්නේ පීපල්ස් බැංක්. අපිට අදාළ වැටුප පීපල්ස් බැංක් එකට රජය බැර කරාම අපට වැටුප් ගෙවන අදාළ අධ්‍යාපන කලාපකාරයාලා අපිට චෙක් එකකින් ගෙවන පීපල්ස් බැංක්. නමුත් මගේ ගිණුම් පවත්වාගෙන යන්නේ කොමර්ෂල් බැංක්. මං චෙක් එක ගිහලා කොමර්ෂල් එකට දානවා. මේ කොමර්ෂල් එකට කොමර්ෂල් බැංක් බ්‍රාන්ච් එකට අල්ලපු කාමරේ තමයි පීපල්ස් බැංක් බ්‍රාන්ච්. එහෙන් සල්ලි ගෙන්නව ගන්නවද මෙහාට? නෑ එහෙම වෙන්නේ නෑ. යන්ත්‍රානුසාරයෙන් ඉලෙක්ට්‍රික් මගින් අර ඇතුළත් කරාම තොරතුරු සෙන්ට්‍රල් බැංක් එකෙන් පීපල්ස් බැංක් එකේ සංචිතය අඩු වෙලා කොමර්ෂල් බැංක් එකේ සංචිතය වැඩි වෙනවා. ඒකට අපි කියනවා චෙක්පත් නිෂ්කාශනය කරනවා කියන්නේ. යන්ත්‍රානුසාරයෙන් සිදුවන්නේ. නැත්තම් කොච්චර චෙක් හොවන්නේ නේ? විකාරයක් නේ. එහෙම නෑ. අංක දාලා ඒ මගින් තමයි හුවමාරු වෙන්නේ. එතකොට ඕක තමයි කියලා තියෙන බණ අර්ථයේදී ආයි බලන්න. මහ බැංකුව විසින් රජයේ සුරකුම්පත් බැංකු පද්ධතිය වෙත අලෙවි කළ විට බැංකු පද්ධතියේ සංචිත ප්‍රමාණය පහළ යයි.
ඒ බැංකු පද්ධතිය සතුව මහ බැංකුවේ තියෙන සංචිත අඩු කළා දාන්න. ණය සැපයීම අඩු වී. ඒතර ණය සැපයීම ණය දෙන්න බෑනේ. ඇයි ඒක පුරවන්නේ? මුදල් සැපයීම සංකෝචනය වෙනවා. මහ බැංකුව විසින් සුරුකුම්පත් මිලදී ගන්න ලැබුව විට මහ බැංකුව සුරුකුම්පත් මිලදී ගන්නකොට මොකෝ වෙන්නේ? සල්ලි දෙන්න ඕන වාණිජ බැංකුව වලට. අන්න ඒතර බැංකු පද්ධති සංචිත ප්‍රමාණය ඉහළ ගොස් ආයි දාන වැඩ මුදල් සැපයීම ප්‍රසාරණය. එහෙමනම් ප්‍රමාණාත්මක ණය පාලන උපකරණවල තුනක් කිව්වා. අර තුන කිව්වා. දැන් මේ දෙකක් කියනවා. කියලා තමයි අද නතර කරන්නේ. දැන් පෙළ ගන්න පිටු අංක 23ට යමු. පිටු අංක 23. උඩම තියෙන මෙන්න මෙහෙම කතාවක්. මොකක්ද තියෙන්නේ? මූල්‍ය ප්‍රතිපත්ති මෙහෙයවීම ඉලක්ක. මූල්‍ය ප්‍රතිපත්තිය කියන්නේ මුදල් සැපයීම හා පොලි අනුපාතික හැසිරවීම. මූල්‍ය ප්‍රතිපත්ති අරමුණු දෙක කියන්නේ මහ බැංකුවේ අරමුණු දෙක. ශ්‍රී ලංකා බලන පිටු අංක 23 උඩ තියෙන ශ්‍රී ලංකා මූල්‍ය ප්‍රතිපත්තියේ මෙහෙයුම් අතරමැදිහා අවසාන වශයෙන් ඉලක්ක 3. ඔබතේ මෙහෙයුම් ඉලක්කය කියන්නේ මෙහෙයුම් ඉලක්කයෙන් වෙන්නේ අර අධිබලති මුදල් නැත්නම් සංචිත මුදල් පාලනය කරනවා. මහා ජනතාව සතු විවහාර මුදල් පාලනය කරනවා. වාණිජ බැංකු සතුව තියෙන අධි සංචිත පාලනය කරනවා. වාණිජ බැංකු මහ බැංකුවේ කරලා සංචිත පාලනය කරනවා. අතරමැදි ඉලක්කය ඒ සඳහා කරන්නේ මොකද්ද? පොලියයි මුදල් සැපයීම පාලනය කරනවා. අවසානයේ වෙන්නේ මොකද්ද? මෙන්න ස්ථායීතාවය තියෙනවා. බලන්න එක ලස්සනට ඔය කවුරුද අහලා තිබුණා ඔය ප්‍රශ්නේ. මූල්‍ය ප්‍රතිපත්තියේ මෙහෙයුම් ඉලක්ක මොනවද කියලා. මේවන්නේ සංචිත පාලනය කරන අධිබලති මුදල්. H කියන එක. මහ ජනතාව අත තියෙන මුදල් අඩු වැඩි කරනවා. වාණිජ බැංකුව අත තියෙන මුදල් අඩු වැඩි කරනවා. ඒ විතරක් නෙවෙයි වාණිජ බැංකුව මහ බැංකුවේ කර තැන්පතු අඩු වැඩි කරනවා. සංචිත අඩු වැඩි කරනවා. එතකොට චේතින් වෙන්නේ ඒකට කරන්නේ මොකද්ද? පොලියයි මුදල් සැපයීමයි අඩු වෙන්නේ. මෙහෙයුම් ඉලක්කය. අතරමැදි ඉලක්කය. අවසාන ඉලක්කය මොකද්ද? උද්දමනයේ පාලනය. උද්දමනයේ පාලනය. දැන් ඉතුරු ටික කියවන්න කලින් මාත් එක්ක ඉස්සරහට මෙහෙම යන්න. මට කවුරු හරි කියන්න ලක්නාදී ඉන්නවා. මට කියන්න කවුරු හරි බැංකු වහන්න කීයද? සාමාන්‍යයෙන් බැංකු වහන්න කීයද? කතා කරන්නේ නෑ. ඔය පැත්තේ නම් හයියෙන් කෑ ගහලා කතා කරනවා. බැංකු වහන්නේ කීයද? තිසුනි බදුල්ල පැත්තේ බැංකු වහන්නේ කීයද? सामान्य वाणिज्य बैंक में वहां की दे क्या सादिल बैंक वहां की मातर තුනට තුනට වැහලා දැන් අපි ඉස්කෝලේ එකමාරට වැහුවට පස්සේ අපි යනවනේ ගෙදර එනවනේ ඒ වගේ ලක්නාදී තුනට වහලා ඒ කට්ටිය යනවද? යන්නේ නැහැ සර්. ඇතුලේ වැඩ කරනවා. මොනවද කරන්නේ? අතු ගන්නවද? මොනවද කරන්නේ? ඔය ඇතුලේ වැඩ කරනවා. 6:00 විතර යන්නේ. මොනවද කරන්නේ? මේ බැංකුවේ අර මේ ගත්ත ගනුදෙනු මේව කරලා හදලා. ආන්න very good. එදා දවසේ ලැබීම් සහ ගෙවීම් පියවන්න ඕන. ශේෂය බලන්න ඕන. ඔන්නකොට ඒ බැංකුවේ ලක්නාදී බැංක් අතිරික්තයක් තියෙනවා. ලැබුණට වඩා ගෙවු ප්‍රමාණය අඩුයි. සිකියුරිටි එකක් ඉන්නවා. බැංකුව වහලා යන්න පුළුවන්ද? ලක්නදී සියලු දෙනා විදිහින් ඔයා කතා කරන කමක් නැහැ. බැංකුව වහලා යන්න පුළුවන්ද? බෑ සර්. ඇයි බැරි? සිකියුරිටි එක ඉන්නවනේ. වහලා යනවා කියන්නේ වැඩ කරන්නේ නැතුවද? හැන්දෑවේ ගනුදෙනු ටික පියවනකොට පුතේ ගෙවලා තියෙන්නේ බිලියන 10යි.
ගෙවලා තියෙන්නේ දාදවස් බිලියන උයන් මත සාකාව කියමු. නෑ පීපල්ස් බැංක් කියමු. ලංකාවේ සහකා කිව්වට පුතේ සියල්ල බැංකුනේ. පීපල්ස් බැංක් එක කියමු ලින්ක් වෙලා නෙන්නේ. ලංකාවේ පීපල්ස් බැංක් එකේ සියලු බ්‍රාන්චස් වල ගනුදෙනු කරලා තියෙන ගෙවලා තියෙන්නේ බිලියන 10යි. ලැබිලා තියෙන බිලියන 70ක්. බිලියන 60ක අතිරික්තයක් තියෙනවා. වහලා යනවද? බිලියන 60ක සියලු ශාඛා එක බැංකුවනේ පීපල්ස් බැංක් කියලා ලංකාවේ තියෙන එක බැංකුවනේ. මේ වහලා යනවද? පුළුවන්ද? කවුරුත් වෙන ලක්නදීවක් කියන්න වහලා යන්න පුළුවන්ද පුතේ? බෑ වහලා යන්න බෑ. බැරි මොකෝ? දෙයියනේ හෙට උදේ වෙනකන් අර සල්ලි ලොකරවල තියනවා කියන්නේ පාඩුවක් නේ. මම බිලියන 10ක් තැන්පත් කරාද දවල් ගිහින්. ඊට දවල් ගත්තොත් මට පොඩි ගෙවන්න ඕන දවසකට. ඒ බිලියන 10 ඒ සල්ලි බැංකුවේ ලොකරවල තියන් ඉඳලා හෙට මට ගෙවන්න පොලිකෝ සල්ලි. එහෙනම් වහන්න බෑ ඒක ආයෝජනය කරලා යන්න. ආයෝජනය කරනවා කියන්නේ ලොරියක් ගෙනලා පටවල සල්ලි අරන් යන්නේ නේ. ඒවා යන්ත්‍රානුසාරයෙන් සිදු වෙනවා. කොහේ හරි කොටස් මිලදී ගැනීමක් හෝ ණය දීමක් හෝ මොකක් හරි වෙන්නේ. ඒක නෙවෙයි වෙන්නේ. සල්ලි හරි මේ යන්නේ සල්ලි කරවල තියෙන. සල්ලි ගැන පිළිගත් මාධ්‍යයක් විතරනේ. අර මුදල් කොහේ හරි ආයෝජනය කරලා යන්න ඕන. නැත්නම් කොහෙන්ද බිලියන 60ක් මම ගත්තේ බිලියන 60ක්. බිලියන 60ක් ලොකරවල තිබුණොත් හෙට වෙනකන් සෙල්ලම. සිකුරාදා වුණොත් බැංකුවම කොහෙන්ද? දෙයියනේ සෞදි වෙනකන් දවස් දෙකක් බැංකුවේ සල්ලි තියෙනවනේ. ආයෝජනය කරන දවස් දෙකට අඩු ගන්න බිලියන එකක් හම්බ වෙන්නේ. එන යන්න බෑ. බැංකුවේ ආයෝජනය කරන්න ඕන. ඒ වගේම තව බැංකුවක් තියෙනවා B බැංක්. B බැංක්. එයාලගේ හිඟයක් තියෙනවා. හිඟයක් තියෙනවා. ඒත් වහන්න පුළුවන්ද? බෑ. විශාල හිඟයක්. හෙට උදේ බැංකුව අරින්න බෑ. ඒ හිඟේ පියවල යන්න ඕන. වහන්න බෑ. හිඟේ පියවල යන්න ඕන. හෙට උදේ බැංකුව කටයුතු කරගෙන යන්න ඕන. අතිරික්තෙකුයි හිඟෙකුයි දෙකක් තියෙන බැංකු දෙකක් ගත්තා. හිඟ නිසා වහන්න බෑ. ඒ හිඟේ හොයලා හිඟේ පියවල වුණ යන්න. බොහෝ විට මෙවැනි අවස්ථාවලදී වෙන්නේ මොකද්ද? සෙන්ට්‍රල් බැංක් එක උඩ ඉන්නවා. සෙන්ට්‍රල් බැංක් උඩ ඉන්නවා. එයා ඉන්න හොඳ දීරා වගේ බලාගෙන ඉන්නවා එයා. මෙතන වෙන්නේ මොකද්ද? මෙයා කියනවා මෙයාට අනේ බං සල්ලි ටිකක් දීපන්. කියලා මේ දෙන්න අතර ගනුදෙනුවක් වෙනවා. බොහෝ විට වෙන්නේ එක දවසකට ගනුදෙනුවක්. අද අරගෙන හිට හැන්දෑවට ආයි දෙනවා කියලා තමයි ගනුදෙනුව වෙන්නේ. ඒ ගනුදෙනුවට කියනවා අපි අන්තර් බැංකු ඒක්ෂණ ණය වෙළඳපොළ වෙළඳපොළ. මේ දෙන්න අතර ගනුදෙනු වෙනවා නම් අන්තර් බැංකු ඒක්ෂණ ණය වෙළඳපොළ කියලා කියනවා. බැංකු අතර ගනුදෙනු. හැබැයි මූල පද්ධතිය තුල මම කිව්වා ඕනම ගනුදෙනුවක් ආර්ථිකයේ වෙනවා නම් අරයා දැනගෙන ඉන්නවා. හවුද? සෙන්ට්‍රල් බැංක්. එයා දැන නොගත්තොත් මොකෝ වෙන්නේ? එයා දැන නොගත්තොත් මොකෝ වෙන්නේ? ආර්ථිකයේ විවිධ අනුපාත නියම වෙන්න පුළුවන්. මිල ස්ථායීතාවය හා මූල්‍ය ස්ථායීතාවය අරයට ඇති කරගන්නද වෙන කට්ටිය පාලනය වෙනවා. ඒ නිසා තමයි ගමේ ගිනි පොලියට ණය දීව නීති විරෝධ. ඔය පොලි මුදලාල්ලා හම්බන්තොට ක්‍රියාත්මක වුණ ඒවා නීති විරෝධ. දැන් මෙයා මොකෝ කරන්නේ? මෙයාගෙන් ගන්න ණය 10%. මෙයා සල්ලි දෙන මෙයාට ඉඳා සල්ලි. හැබැයි හෙට හැන්දෑවට මට 10%ක් ඕන. ලක්ෂයක් දුන්නොත් 1.10ක් ඕන. මෙයා බලන් ඉන්න මේ ගනුදෙනුව දිහා. බලන් ඉන්නකොට මේක වැඩි 110. 110 වැඩි.
මේ ගනුදෙනුව දිහා මෙයා බලන් ඉන්නවා. ඒක වැඩි 100%. මෙයා කියන මෙයාට ගන්න එපා ඒකෙන් ණය. ඒකෙන් 100% ණය ගන්න එපා. ඒකෙන් 100% ණය ගන්න එපා. මං ඔබට දෙන්නම් 7%කට. 7%කට. මෙයා කියනවා මෙයාට ඔබ ගන්න එපා ඒකෙන් 110%කට. මං දෙන්න 7%කට. උඹේ ගාව තියෙනවනේ සුරුකුම්පත් මිලදී ගන්නපුවා කලින්. ඒ ටික මට දියන්. ඒ ටික මට දියන්. ඒට කියන මං සෙන්ටර් බැංක් එකේ කියමු. B කියන්නේ උසාවි කියමු. ඒ කියන්නේ තුල්ලාරි කියමු. තුල්ලාරි උසාවිට කියනවා. තුල්ලාරි උසාවිට කියනවා 100%ට සල්ලි යන්න කියලා. මං සෙන්ටර් බැංක් හැටියට බලන් ඉඳලා කියනවා දෙයියනේ 100% වුණොත් ඒක ආර්ථිකයේ හැසිරෙනවනේ. මං උසාවිට කියනොත් ගන්න එපා තුල්ලාරි කියන අය. 100%ට. මං ඔයාලට 7%කට දෙන්න. හැබැයි නිකන් නෙවෙයි. ඔයා මිලදී ගන්න සුරුකුම්පත් තියෙනවනේ. ඔයා මිලදී ගන්න සුරුකුම්ප ඒ ටික මට දෙන්න. මෙන්න සල්ලි කියලා මෙයා සුරුකුම්පත් මෙහෙට අරගෙන සල්ලි දෙනවා. හැබැයි මෙයා පොරොන්දු වෙනවා. මම පොරොන්දු වෙන උසාවියට මම වාට සල්ලි දෙනවා 107කට දෙනවා. ඔයාගේ සුරුකුම්පත් ටික මට දෙන්න. හැබැයි මට තියන් ඉන්න බෑ මං හෙට හැන්දෑවට විකුණනවා. ප්‍රති විකුණුම් වෙලද. ප්‍රති විකුණුම් වෙලද. ඔයාට මං සල්ලි දෙන උසාවි. සල්ලි දුන්නට මෙයාගෙන් ගන්නවට මං දෙන්නේ. ඔයාට මං සල්ලි දෙනවා. ඔයාට සල්ලි දුන්නට ඔයා මට සුරුකුම්පත් දෙන්න ඕනේ. ඔයා ගාව සුරුකුම්පත් මිල දියන්න පොතිවල ඉස්සර ගන්න දෙන්න. එයා මට දෙන්න. එහෙනම් මට වෙන්නේ ඒව තියන්නේ නැහැ. ඔයා හෙට හැන්දෑවට මට ඕන සල්ලි ටික. මං හෙට හැන්දෑව විකුණු. ප්‍රති විකුණුම් වෙන්න බෑ. දවසයි තියන්නේ. ඔයා හෙට දවස් ගණන් කරන්න. ඔයා කොහොම හරි සල්ලි හොයාගෙන මට සල්ලි ඕන 104 ගෝලියක් එක්ක. මං ආයි විකුණු හෙට හැන්දෑවට. ප්‍රති විකුණුම් වෙන්න බෑ. අනුපාතයක් එන්නේ. ප්‍රති විකුණුම් වෙන්න බල කියලා කියන්නේ ඔයාට නිත්‍ය ණය පහසුකමක් නේ දුන්නේ මම. නිත්‍ය වශයෙන් ණය පහසුකම්. නිත්‍ය ණය පහසුකම් 107ක්. නිත්‍ය දැන් භාවිතා වෙන්නේ ණය පහසුකම් අනුපාතය. අනුපාතය. නිත්‍ය ණය පහසුකම් අනුපාතය. ඒ ඔයාට බබෝ සල්ලි නැහනේ. හිඟයක් නේ. මම මොකෝ කරේ සෙන්ටර් බැංක් හැටියට වල නිත්‍ය ණය පහසුකමක් දුන්නා. ඒකට කලින් කිව්වේ ඔකට ප්‍රති විකුණුම් වෙන්න පුළුවන් අනුපාතය කියන්නේ. තාම පොත්පත්වල තියෙන එක. එයි ඔයාගේ සුරුකුම්පත් මං අරන් ඔයාලට සල්ලි දුන්න 107කට. ඊට ඇඳලා මම විකුණු. ඒ වැඩේ මුනේ මොකද්ද? මේක මොකෝ උනේ? මේක අඩු උනානේ. පොලි අනුපාතෙ මොකෝ උනේ? අඩු උනා. එතකොට ඔයා හිතනවද? දැන් B කියන්නේ උසාවි නම් උසාවි සෙන්ටර් බැංක් වල මගෙන් ණය ගන්නවා. නෑ. මේක බලන් ඉන්න ඔයා දිහා. අපි දෙන්න කතාව දිහා මේක බලන් ඉන්න. බලන් ඉන්න මෙයා කියනවා මෙන්න 107ද කියලා 7ද දෙන්න. මෙතන බොහෝ විට ඉන්නේ අපසොරුකින් තොරව වෙන්නේ. මෙයා 7 කරේ අර කතාව නිසා. ඒ කතාව නිසා. අන්න බලන්න. අන්තර් බැංකු ඒක්ෂණ වෙළඳපොළ පොලි අනුපාතකේ. මේ අන්තර් බැංකු ඒක්ෂණ වෙළඳපොළ. අන්තර් බැංකු ඒක්ෂණ පොලි අනුපාතය. මොකක්ද කරේ බබෝ? පහළ දැම්ම. පහළ දැම්ම කියන්නේ පහළ දැමීම. කියන්නේ උපරිම සීමාවක් නියම කරා. රුපියල් 107ක්. ඊට වඩා 7ක් අපදින් ගන්න දෙන්නේ නැහැ. දැන් අඩුවෙන් අඩු දෙන්න කරා. උපරිම නියම කරා. නැත්තම් මොකෝ වෙන්නේ? නැත්තම් B අවු වෙනවා ඒට. අවුල 10ට ගන්න. මං සෙන්ටර් බැංක් එකේ බලන් ඉඳලා ඕක කියන්නේ. ගන්න එපා. ඔයාලා සුරුකුම්පත් දෙන්න මං 107 දෙන්නේ. හැබැයි ඒට හැන්දෑ විකුණු. ඔයාලට නිත්‍ය ණය පහසුකමක් දුන්නේ. ඔන්න. මේ අන්තර් බැංකු ඒක්ෂණ වෙළඳපොළ පොලි අනුපාතිකයේ උපරිමේ නියම කරා මම සෙන්ටර් බැංක් හැටියට. උපරිමේ කීයද? උපරිමේ 7ක්. උපරිමේ 7ක්. නියම කරා. දැන් සතිල
ඒ ගනුදෙනුව එහෙම තියෙන්නේ. ඒ ගනුදෙනුව එහෙම තියෙන්නේ ඉලා වෙන ගනුදෙනුව බලමු. මෙයාට දෙන 10%ට. මෙයාට 10%ට දෙනකොට ඒක මදිය කියලා හිතමු අනුපාතය. ඒ පොඩි අනුපාතය මදි නම් අන්න සෙන්ට්‍රල් බැංක මෙයාට කියන දෙන්න එපා 10%ට. දෙන්න එපා 10%ට. ඔයාලා සල්ලි ටික අපට දෙන්න. මෙන්න අපේ සුරුකුම්පත් කියලා කියනවා. ඔයාට මම 12%කට දෙන්නම්. මොකද කරන්නේ? මොකද මෙතන එන්නේ? ඒ බැංකුව 10%ට හරියට දෙනකොට ඒ වෙන ගණන් දුන්නා. කොහොමද අරක අමතක කරන්නේ? ඒ බැංකුව 10%ට දෙනකොට මෙයාට 10%ට දෙනකොට සෙන්ට්‍රල් බැංකුවට හැංගී යනවා නම් මේ 10% කියන්නේ අඩුද කියලා. සෙන්ට්‍රල් බැංකුව ඒට කියනවා දෙන්න එපා බීට මම ඔයාට 12%ක් දෙන්නම්. ඔයාලා සල්ලි ටික දෙන්න මෙන්න සුරුකුම්පත්. මෙයා සුරුකුම්පත් මෙයාට කියලා සල්ලි ටික ගන්න. අටික. හැබැයි මෙයා සෙන්ට්‍රල් බැංක ඒට කියනවා හැබැයි ඊට හැන්නේ මිලදී ගන්න. අන්න ප්‍රති මිලදී ගැනුම් වෙනකොට. ප්‍රති මිලදී ගැනුම් වෙනකොට. වෙනකොට. ඒ කියන්නේ මෙයාලට නිත්‍ය තැම්පතු පහසුකමක් දුන්නා. නිත්‍ය තැම්පතු පහසුකම් අනුපාතය. මොකක්ද උනේ? මේ දෙන්න අතර පොලි අනුපාතය අන්තර් බැංකු ඒක්ෂණ පොලි අනුපාතය මොකක්ද උනේ? ඉහළ ගියා. අන්තර් බැංකු ඒක්ෂණ පොලි අනුපාතය ඉහළ ගියා. මේක නම් පහළ ගියානේ. ඉහළ ගියා. ඉහළ ගිහිල්ලා අරක උපරිමයේ නියම කරේ මේකේ අවමයේ නියම කරා. අවම සීමාව නියම කරා. අවමයේ 12. ඊට වඩා වැඩි ගෝණ ගණන් ගන්න පුළුවන්. වෙන්නේ මොකක්ද? මේ ගණන් මෙහෙ වෙන්නේ නැහැ මේ දෙන්න අතර වෙනවා. නිත්‍ය තැම්පතු පහසුකම් අනුපාතය කියලා කියන්නේ අවමයේ නියම කරා. අර උපරිමයේ එනම් මට කියන්න දෙපැත්තේ සීමාවක් තියෙනවා නම් අපි යන ගෙයක් තුල හෝ ගොඩනැගිල්ලක් තුල දෙපැත්ත සීමාවක් තුන අපි ඒක කියනවා කොරිඩෝර් කියලා. කොරිඩෝර් කිය. එහෙනම් අන්තර් බැංකු ඒක්ෂණ ණය වෙළඳපොළ පොලි අනුපාතික කොරිඩෝරක් නියම කරා. මේ උපරිමය මේ අවමය මේ කොරිඩෝර නියමසක්. මේ මොකක්ද? ලොකු කතාවක් කියන්නේ. ළමයි 60 70ක් ඉන්න පන්තිවලදී ළමයි 100ක් ඉන්න පන්තිවලදී මම මහන්සි වෙන්නේ නැහැ මේක මෙහෙම පැහැදිලි කරන්න. ඇයි පැහැදිලි කර දෙන්න මහන්සි වෙන්නේ නැත්තේ? ළමයිට ගෝචර නැහැ. ළමයි තියාගෙන ඉන්න බෑ ඒ කාර්මුණු දැන් විනාඩි 30ක් විතර ඒ කාර්මුණු තියන් ඉන්නවා මේක තේරුම් ගන්න. ඒ කාර්මුණු තියන් ඉන්නවා. ඒ තුලින් තමයි දැනගන්න පුළුවන්. ඒ කාර්මුණේ හිටියොත්. ඒ කාර්මුණේ. එහෙම ළමයි ඒ කාර්මුණේ හිටියොත් ඉන්නේ නෑ ළමයි. එතකොට මොකෝ කරන්නේ? නිකන් කියවලා දාලා නිකන් ඉන්න. දැන් කවුරුත් ගන්නකෝ 2016 පේපරේ. 2016 පේපරේ. ඕක ඉවර කරලා පන්තිය නතර කරන්න ඕනේ 2016 පේපරේ ගන්න. 2016 6 වෙනි ප්‍රශ්න වෙල්ලක්. හයවෙනි ප්‍රශ්නේ පස්වෙනි කොටස බලන්න. පස්වෙනි කොටස බලන්න. 2016 හයවෙනි ප්‍රශ්නේ පස්වෙනි කොටස මොකද්ද? ශ්‍රී ලංකාවේ අන්තර් බැංකු ඒක්ෂණ ණය අරමුදල් වෙළඳපොළේ පොලි අනුපාතික පාලනය කිරීම සඳහා මහා බැංකුව නිත්‍ය පොලි අනුපාතික කෝර්ඩෝව මෙහෙයවනු ලබන්නේ කෙසේ? මොන් දැන් කියු කතාව තියෙන්නේ. ලකුණු 4යි. ශ්‍රී ලංකාවේ අන්තර් බැංකු ඒක්ෂණ ණය අරමුදල් වෙළඳපොළේ 2016 හයවෙනි ප්‍රශ්නේ පස්වෙනි කොටස. ශ්‍රී ලංකාවේ අන්තර් බැංකු ඒක්ෂණ ණය මුදල් වෙළඳපොළේ පොලි අනුපාතික පාලනය කිරීම සඳහා මහ බැංකුව නිත්‍ය පොලි අනුපාතික කෝර්ඩෝව මෙහෙයවන්නේ කෙසේද? උත්තරේ බලන්න. උත්තරෙත් මම කියවන්නම්. අන්තර් බැංකු උත්තරේ බලන්න. අන්තර් බැංකු ඒක්ෂණ ණය අරමුදල් වෙළඳපොළේ සංවිධානය වී ඇත්තේ වාණිජ බැංකුවට ඉතා කෙටි කාලිනව මුහුණ දීම සිදුවන ද්‍රවශීල අවශ්‍යතා සහ සංචිත ඌනතා සපුරාලීමට එසේ මෙම වෙළඳපොළේ හට ගන්නා පොලි අනුපාතික වෙනස් වීම
ඉතා ඉක්මනින් මුදල් වෙළඳ පොලේ අනිකුත් පොලි අනුපාතිකයේ බලපෑම ඇති කරයි. එබැවින් මේ වෙළඳ පොලි අනුපාතිකයන් අහිතකර උච්චාවචර වළක්වා ක්‍රමවත්ව ස්ථාවරව පවත්වා ගැනීම මහ බැංකුව කටයුතු කරයි. තුන් දෙන්න අතර ගනුදෙනු වෙනකොට සෙන්ට්‍රල් බැංක මැදිහත් වෙන නැත්නම් ඒ අනුපාතයේ ආර්ථික අනුපාතය වඩපත් වෙනවා. ඒක කියලා තියෙනවා. දෙවෙනි ඡේදය. මේ සඳහා මහ බැංකුව යොදාගෙන ඇති ක්‍රමවේදය වන්නේ ප්‍රතිපත්ති පොලි අනුපාතය යටතේ. අර chart එකේ තිබුණේ නිත්‍ය තැන්පතු පහසුකම් හා නිත්‍ය ණය පහසුකම් සැපීම. මෙයාට නිත්‍ය තැන්පතු පහසුකම් සැපේනවා. මෙයාට නිත්‍ය ණය පහසුකම් සැපේනවා. ඒක්ෂණය අරමුදල් වෙළඳපොලේ පොලි අනුපාතිකයන් ඉහළ හෝ පහළ යගයන් තීරණය කරනු ලබන්නේ පිළිවෙලින් මහ බැංකුවේ නිත්‍ය ණය පහසුකම් අන්න බලන්න. ඉහළගේ තීරණය කරන්නේ නිත්‍ය ණය පහසුකම් වල. නිත්‍ය තැන්පතු පහසුකම් නිත්‍ය ණය පහසුකම්. ඉහළ පහළ යගයන් තීරණය කරනු ලබන්නේ පිළිවෙලින් නිත්‍ය ණය පහසුකම් ඉහළගේ පහළගේ. නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය මගින්. බලන්න ඊළඟට දිනෝ ඒක්ෂණය අරමුදල් වෙළඳපොලේ ද්‍රවශීලතාවයේ හිඟයක් නිසා ද්‍රවශීලතා හිඟයක් මෙයාට තියෙන්නේ. පොලි අනුපාතික ඉහළ යාමේ ප්‍රවණතාවය හටගත් විට මහ බැංකුව විසින් නිත්‍ය ණය පහසුකම් යටතේ ණය සැපීම මගින් පොලි අනුපාතික ඉහළ යාම ප්‍රවණතාවය වළක්වා. ඉහළ යාම වළක්වලා පහළ දාන උපරිමණීම කරනවා. අනිත් පැත්තෙන් එසේ මේ ඒක්ෂණය අරමුදල් වෙළඳපොලේ අධිද්‍රවශීලතාවය අරයට අතිරික්තයක් තියෙනවා. ඇති වී පොලි අනුපාතික පහළ වැටීමේ ප්‍රවණතාවයක් හටගත් විට 10%ක් වෙනකොට 12 කරන්න ඕන. මහ බැංකුව නිත්‍ය තැන්පතු පහසුකම් යටතේ අතිරික්ත ද්‍රව්‍යශීලතාව ඉල්ලුම් කරනු ලබන අතර අතිරික්ත ආරය ඉල්ලුම් කරනවා. එමගින් පොලි අනුපාතික පහළ වැටීමේ නැඹුරුව වැළකී යනු ඇත. ඒ සීමාවක නැවතේ පොලි අනුපාතික කෝරණය මේ විද්‍යාව අවුරුදු 3ක් අහලා තියෙනවා. මේ විද්‍යාව අවුරුදු 3ක් අහලා තියෙනවා. අපි එහෙමනම් නෝට් එක ඩින්ගක් කියවලා අවසන් කරමු. පිටු අංක 23 තියෙන පුතේ උඩම ශ්‍රී ලංකා මහ බැංකුවේ පොලි අනුපාත ප්‍රතිපත්ති පොලි අනුපාතිකය. ප්‍රතිපත්ති පොලි අනුපාතිකයන්ෙන් අදහස් වනුයේ මූල්‍ය ප්‍රතිපත්තිය මෙහෙයවීමේදී මහ බැංකුව විසින් භාවිත කරනු ලබන පොලි අනුපාතිකයන්. ප්‍රතිමිලදී ගැනීම අනුපාතිකය. හදා ගන්න පුතේ ප්‍රතිමිලදී ගැනීම අනුපාතිකය ඉස්සරහින් ලියාගන්න නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය. නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය. නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය. ප්‍රති විකුණුම් පොලි අනුපාතිකය. නිත්‍ය ණය ගැනීම අනුපාතිකය. නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය. බැංකු පොලි අනුපාතිකය. ඒක කතා කරා. ප්‍රතිපත්ති පොලි අනුපාතිකය යොදා ගැනීමේ මහ බැංකුව වාණිජ බැංකු සමග කරන මූල්‍ය ගනුදෙනු වලදී එමගින් ආර්ථිකයේ පොලි විග්‍රහය කෙරෙහි බලපෑමක් ඇති කරයි. දැන් පුතේ ප්‍රති මිලදී ගැනීම පොලි අනුපාතිකය කියලා කියනවා. ඒක හදාගන්න ඉස්සරහින් නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය. නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය මාතෘකාවට. ඕවා තනි කරලා ප්‍රශ්න අහලා තියෙන විභාගෙදී. ප්‍රති මිලදී ගැනීම වෙළඳ පොළ යනුවෙන් අදහස් කරනුයේ මහ බැංකුව විසින් තමන් සතු ඇති භාණ්ඩාගාර බිල්පත් නැවත මිලදී ගැනීමට ගිවිසුමකට යටත්ව වාණිජ බැංකුවට අලෙවි කිරීමයි. ප්‍රති මිලදී ගැනීම ගිවිසුම් වල සාමාන්‍ය කල්පිරීමේ කාලය දින 1 සිට දින 180 දක්වා වුවත් මින් වඩාත් ජනප්‍රිය ඇත්තේ එක් දිනක් සඳහා ප්‍රති මිලදී ගැනීම. මේ 1993 වර්ෂයේ සිට මහ බැංකුව විසින් මුදල් වෙළඳ පොළට හඳුන්වා දී ඇති අතිරේක පහසුකමකි. එහි වැදගත්කම වන්නේ ඉතා සරලයි පුතේ. වාණිජ බැංකුවල තව අතිරික්ත අරමුදල්නේ අතිරික්ත අරමුදල් කෙටි කාලයකට ආයෝජනය කිරීම සඳහා සුරක්ෂිත වෙළඳ පොළක් නිර්මාණය වීම. අන්තර් බැංකු ඒක්ෂණ වෙළඳ පොළේ පොලි අනුපාතික අවම මට්ටමකට වඩා පහළ වැටීම වළක්වා ඒ වෙළඳ පොළේ ස්ථායී තත්ත්වයටපත් කිරීම. 10% කරන්නේ 12 මට්ටමේ නඩු ගන්න. අන්තර් බැංකු ඒක්ෂණ වෙළඳ පොළේ ජනිත වන පොලි අනුපාතිකයේ පහළ සීමාව අවමයි කියන එක. සීමාව ප්‍රතිමිලදී ගැනීම අනුපාතිකය මත තීරණය. මේක තමයි පහළ සීමාව. ඊට වඩා අඩු වෙන්න දෙන්නේ. අඩු වෙන්න දෙන්නේ. මේ ගනුදෙනු වෙන එකක් මේක වෙන එකක් පොදේ මම අර එකට කතා කරා. ශ්‍රී ලංකා මහ බැංකුව මූල්‍ය ප්‍රතිපත්තියේ දිශානති පිළිබිඹු කරන දර්ශකයක් වශයෙන් ප්‍රතිමිලදී ගැනීම අනුපාතිකය භාවිත කරා. මේකට වඩා මේක අඩු වුණාට මේක අවමයි හොදේ. මේක උපරිමයි වෙන්නේ. මම මෙතන ගත්ත සංඛ්‍යාව 10 වෙනාගයක් ගත්තනම් පෙන්වන ඉහළගයක් කියලා. ප්‍රති විකුණුම් අනුපාතිකය වරයන් පුතේ ලියන්න නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය. අපි එලින්ග කියවලා අවසන් කරමු නැත්නම් ආයෙ අනිත් දවසේ කතා කරන්න එපා. ප්‍රති විකුණුම් වෙළඳ පොළ යනුවෙන් අදහස් කරනුයේ මහ බැංකුව විසින් වාණිජ බැංකු සතු ඇති භාණ්ඩාගාර බිල්පත් නැවත විකිණීමේ ගිවිසුමකට වාණිජ බැංකු මිලදී ගැනීම. වාණිජ බැංකු වලින් මිලදී ගැනීම. මේ මිලදී ගන්න හෙට විකුණන්න. හෙට විකුණන්න. වාණිජ බැංකු අරමුදල් හිඟයකින් පෙළෙන විට මෙන්න හිඟයක්. පෙළෙන විට ඉතා කෙටි කාලයකට මේ හිඟය පියවාගෙන ඉඳ හැකි වීම.
අන්තර් බැංකු ඒක්ෂණ වෙළඳ පොලේ පොලි අනුපාතයේ උපරිම මට්ටමට වඩා ඉහළ යාම වළක්වා මිල ස්ථායීකරණය කිරීම. මේක 10ක් වෙන දෙන්නේ 7ක් දක්වා සීමා කරනවා. පිටුවංක 24 උඩම අන්තර් බැංකු ඒක්ෂණ වෙළඳ පොලේ ජනිත වන පොලි අනුපාතයේ ඉහළ සීමාව ප්‍රතිවිකුණුම් අනුපාතකමත් තීරණය වේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය ප්‍රතිපත්තියේ දිශානති පිළිම් කරන දර්ශකයක් වශයෙන් ප්‍රතිවිකුණුම් පොලි අනුපාතකය භාවිත කිරීම. දැන් කියපු ඩිංග තියෙන පුතේ. අන්තර් බැංකු ඒක්ෂණ මුදල් වෙළඳ පොලේ පොලි අනුපාතය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සකසන පොලි අනුපාත කෝරඩුව. අන්තර් බැංකු ඒක්ෂණ ණය වෙළඳ පොලේ අනුපාත කෙටි කාලයකට අවශ්‍ය එක් දිනක් ණය මුදල් ලබා දෙන කැඳවූ විට එය ආපසු ගෙවිය යුතු ලෙස එකඟ වූ කාල පරිච්ඡේදයක් තිබෙන මූල්‍ය ආයතන අතර එකඟ වූ පොලි අනුපාතික යටතේ එක් දිනක් සඳහා මුදල් ණයට දෙන වෙළඳ පොලයි. සරලයි ඒක. මෙම ගනුදෙනු වලින් 99%ක්ම ස්ථාවර පොලි අනුපාතයක යටතේ සිදුවන එක් දින ගනුදෙනු වීමක් දිනකට රුපියල් බිලියන 2-3 අතර ප්‍රමාණයක් ගනුදෙනු වීමක් මූල්‍ය ආයතන අතර ප්‍රමාණයක් ගනුදෙනු සිදු වීම මේ වෙළඳ පොලේ ලක්ෂණයන්. ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිමිලදී ගැනීම හා ප්‍රතිවිකුණුම් අනුපාතික අන්තර් බැංකු ඒක්ෂණ වෙළඳ පොල අනුපාතික සඳහා පොලි අනුපාතික කෝරඩුවක් ඇති අතර ප්‍රතිමිලදී ගැනීම අනුපාතිකය මේ නිත්‍ය සම්පතු අනුපාතය පහළ සීමාව වන අතර ප්‍රතිවිකුණුම් අනුපාතය ඉහළ සීමාව. ප්‍රතිමිලදී ගැනීම හා ප්‍රතිවිකුණුම් යන එකඟ වූ දිනක එකඟ වූ මිලක් මත සුරුකුම්පත් මිලදී ගැනීම හෝ විකිණීම පිණිස ඇති කර ගන්නා වූ කිවිසුමකි. මහ බැංකුවේ ප්‍රතිමිලදී ගැනීම අනුපාතිකය අනු දෛනික ණය ගැනීම අනුපාතිකය වන අතර ප්‍රතිවිකුණුම් අනුපාතිකය අනු දෛනික ණය දීම අනුපාතිකය. විවට වෙළඳ පොළ යටතේ මහ බැංකුව විසින් බැංකු පද්ධතියේ ද්‍රව්‍යශීලතාවයේ දිනපතා taksheeru කරනු ලබන අතර අන්තර් බැංකු පොලි අනුපාතික විශාල විචලතාවයක් ඇතිවීම වළක්වන පරිදි මහ බැංකුව තීරණ කළ නිශ්චිත ප්‍රමාණයක් සඳහා ප්‍රතිමිලදී ගැනීම හා ප්‍රතිවිකුණුම් වෙන්දේසි පවත්වනු ලැබේ. හැමදාම ප්‍රතිවිකුණුම් වෙන්දේසි පවත්වනවා. වෙළඳ පොලේ අතිරික්ත ද්‍රව්‍යශීලතාවයක් නැත්නම් එම අතිරික්ත අරමුදල් අවශෝෂණය කර ගැනීම සඳහා මහ බැංකුව විසින් ප්‍රතිමිලදී ගැනීම අර පැත්ත. ඒ ආකාරයෙන්ම ද්‍රව්‍යශීලතා හිඟයක් නැත්නම් ප්‍රතිවිකුණුම් කරනවා කියලා තියෙනවා. එච්චරයි නෝට් එක තියෙන්නේ. දැන් මුදල් පාඩමේ අමාරුම කොටස මෙච්චරයි උසාවි. තුල්ලාරේ මම මේ පැය දෙකක් කතා කරපු වීඩියෝ එක නැවත දානවා. නැවත අහලා දෙසරයක් විතර අහලා දවස් 7කින් මේක නැති වෙලා යනවා. හොඳයි. නැවත අහලා මේ කොටස දවස් 7ක් ඇතුළත ලබන සතියේ සිකුරාදා වීඩියෝ එක නැහැ. හොඳයි. ඒ කොටෝ නැති වෙනවා. මේ මොකද මේවා YouTube දාන්න අවශ්‍යත් නැහැ. මේක YouTube දාන්න බෑ. මොකද ඔයාලේ නම් කියලා තොරතුරු කතා කරලා වෙන දේවල් කතා කරනවනේ. මම නිස්සද්දෝම ඉගෙනුවා නම් YouTube දාන්න පුළුවන්. ඒ නිසා YouTube මේ වගේව දාන්නේ නැහැ වීඩියෝ. ඔයාලට පොදුවේ බලා ගන්න මම දානවා group වලට බලා ගන්න. මේක තේරුම් ගන්න ඉතා සරලයි. ඒකක් සදා යන ගමනේදී මේක තේරුම් ගන්න. S එකට ඉතින් මේව තේරුම් නොගත්තට කමක් නැහැ. මගේ පරමාර්ථය ඒකක් නේ. ඒ නිසා මේ නැවත බලන්න. මම හිතා දුස්මිත් ලෙඩ වෙලාද කොහෙද දුස්මිතත් මේක group එකට දැන් මම බලා ගන්න පුළුවන්. ජසිරු ආවේ නැහැ accounts class එක නිසා. බලමු ලබන සතියේ තීරණයක් ගමු. තුෂාර සරුත් එක්ක කතා කරලා මම සිත්පැනක් එක්ක කතා කරලා බලමු. කොහොම හරි අපිට ඉක්මනට මේක ඉවර කරගන්න උවමනාව තියෙන්නේ. යම් ආකාරයකින් ෆිසිකල් ක්ලාස් පටන් ගත්තත් ඔන්ලයින් නතර කරන්නේ නැහැ. ඉවත් කරගෙන යනවා. හරි පුතේ. නේද අද මේ ගානේ නතර කරමු. නැවත බලන්න තේරුම් ගන්න. ලබන සතියේ මුදල් පාඩම අවසන් කරනවා. වාණිජ බැංකු පාඩම පටන් ගන්නවා. ගණන් පාඩම. right.